සවස් වරුවට කැහැටු පරාණයක්. කපන්ඩ දෙයක් නෑ. උන් දෙගේ බඩ ඉටි පොත්තක්. හැම්බේකන් වලින් පිරවෙන බඩවල් තියෙන රටක කපල බැලුවම තිබුණේ නියඟලාලයක්. මේ අපි දන්න සුපුරුදු කතාව. කගපත් සටන විතරයි. ලේ වැගිරීම් විතරයි. සිත් බිඳීම් විතරයි. දිනාගත් දෙයක් නෑ. මේ දැනුත් පිටකොටුවේ ජෑම් බෝ කොට්ටම්බා පැළතුළ පිපිරමින් ඇති කපුටු බිත්තර පැටව් එළියට ආවම උන් අහන පැනවලට කපුටන්ට කෝ උත්තර. පිපිලා පරවෙන සුවඳ කැකුළු මල් මන්දිරවල නොව පාරදිගේ පිපුනේ මල් නෙළුමට යන පැසබිම තියලා පාරදිගේ නුඹේ ඇස යව පන්නේ පාරදිගේ ඇස යව පන්නේ. අයිබෝන් භාෂණයේ හැකියාව මිනිස්සුන්ට ලැබුණු තැන සිට තමන්ගේ සිතැඟියාවන් තවත් කෙනෙකුට කියා දෙන්නට මිනිස්සු විවිධාකාරයේ උපක්‍රම යොදාගත්තා. මේ ප්‍රකාශන උපක්‍රම කලා අංග විදියට මිනිස්සු අඳුනා ගන්නට වුණා. එය පරපුරෙන් පරපුරට හෙමිහිට ගමන් ආවා. කවිය නම් කලාව, කවිය නම් කලාංගය මේ කතාවේ එක් ධාරාවක් විදියට විකාශය වන්නට ඇති. කවිය කියලා කියන්නේ චින්තාවක්, චින්තන විප්ලවයක්. ඒ චින්තාවලියට චමත්කාරය එකතු වෙන්නේ සිතේ හැඟීම්වල ස්වභාවය අනුව. කොටින්ම කියතොත් හිත කැමති සංචාරයේ ස්වභාවය අනුව. එහෙම නැත්නම් තවත් විදියකට කියනවා නම් හිත කැමති රෝන්දයේ ස්වභාවය අනුව. කවියෙක් රෝන්ද ගහනවා කියලා කිව්වහම කෙනෙක්ට අමුත්තක් විදියට දැනෙන්න පුළුවන්. නමුත් කවියෙක් වෙනස්ව හිතනවා කියලා පෙන්නන මුල්ම තැන මට අනුව නම් ඒ වෙනස් සිතුවිල්ල, වෙනත් චින්තාව. එහෙම සිතුවිල්ලක් ආපු තැන කවිය උපදිනවා. වෙනස් සිතුවිල්ලක් ආපු තැන. එහෙම කවි ඉපැද්ද වූ කවිකාරියක් එක්කයි අද කවි 10ට ගී 10ක් වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ. විජායි නාලිකා කරුණාතිලක. අයිබෝන් ඔබතුමියට. අයිබෝන්. ඔබතුමිය කොහොම අඳුන්වන්නට කැමතිද කියලා මට අහන්න හිතෙන්නේ. මොකද කිමිදියක් විදියට අපිට හමු වෙනවා. ඒ වගේම වෘත්තික ජීවිතේ තවත් තැනක හමු වෙනවා. හැබැයි මම මෙහෙම ප්‍රවේශයක් ගන්නම්. දවසක් කාර්යාලයේ ඉන්නකොට අපේ සාමාන්‍ය අධිකාරී මහත්මයෙක් උපාලි ජයකොඩි මහත්මයා කතා කරලා පොතක් දෙනවා මගේ අතට. ඒ පොත තමයි මේ. මේ පොතේ පිටකවරේ අරගෙන බැලුවයින් පස්සේ මේකේ තියෙනවා කවි හිතක් රෝන් දෙක කියලා. එතකොට මේ කවි හිතක් රෝන් දෙක කියන නම මාව පොළඹවනවා මේ කවුද කියලා හොයාගෙන යන්න. විජයි නාලිකා කරුණාතිලක මට හමුවන්නේ එතෙන්දී.
එතකොට මට ඔබේ කවිය හමුවුණු තැන ගැන මම කිව්වා වගේම ඔබට කවි රසත්වය හමුවුණු තැන ගැන කියලම මම කැමති ආරාධනා කරන්න අද වැඩසටහනට ප්‍රවේශ වෙන්න. ඔව් අජිර කවියට මම අවතීර්ණ වුණේ කොහොමද කියලා හොයාගෙන යනකොට මට ගිහිලා නතර වෙන්න වෙන්නේ මගේ කුඩා කාලේ. කුඩා කාලේ කියන්නේ වසර 6ක් 7ක් වගේ වෙන කාලේදී. ඉතින් මම ජීවත් වුණේ සුන්දර පරිසරයක ගාල්ලේ තෙල්ලඹුර කියන සුන්දර ගමේ. මගේ දෙමව්පිය ගුරුවරු මට ටික කාලයක් යනකොට අපේ අම්මා මෙන්න මෙහෙම කතාවක් කියනවා. ඇයි hina විවේක පවසන්නේ අම්මා තරුණ කාලේ හිතුවලු කවදා හරි විවාහ වෙලා ඇයට දියණියක් ලැබුණොත් ඇය තියන්න ඕනේ කියලා විජායි කියන නම. දන්නෙත් නෑ විවාහ වෙයිද දියණියක් ලැබෙයිද දන්නෙත් නෑ. හේතුව ඇය ගොඩාක් ආසක්ත වෙලා ඉන්නවා මේ ඒ දවස්වල පත්තරවල ගියපු කවි වගේකට ඒක ලියලා තියෙන්නේ විජායි ලක්ෂ්මී දම්මුල්ල කියන කිවිඳිය. ඉතින් මගේ අම්මා කොච්චර ආසද කියනවනම් ඒ කවි කපල ඇගේ දිනපොත්වල අලවගෙන ඉතින් මේක හිතේ තියාගෙන හිටියා. කොහොම හරි වාසනාවකට හරි අවාසනාවකට හරි ඇයට මුලින්ම දියණියක් ලැබුණා. ඇය හරිම කැමැත්තෙන් ඉතින් ඇගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්නවා විජායි නාලිකා කරුණාතිලක කියලා මගේ පියාගේ නම කරුණාතිලක ඒ විදියට තියලා. ඉතින් මට ඔප්පු කරලා පෙන්වන්න බෑ ඒ නම නිසා මට හැකියාවක් ආවද කියලා. ඒ උනාට මං ආසයි එහෙම හිතන්න පැජිර. ඒ සිද්ධියත් පවසන අතරින්ම මට තව කියන්න ඕනේ. දැන් මම අර සුන්දර ගමේ හරි කෙලිලොල් විදියට ඉන්නවා. මගේ නංගී මල්ලි එක්ක අපේ ගේ පිටිපස්සේ කන්දක් තියෙනවා. ওই කන්දට නැගලා පල්ලෙහා ගම්මාන දිහා බලාගෙන කවි සින්දු කියන එක තමයි මගේ ප්‍රියතම විනෝදාංශයේ දවස්වල. නෑ ගෙදරට ආවත් ඕකුඩට අරගෙන ගිහිල්ලා ඉතින් ඔය දන්න නොදන්න හැම කවියක්ම ගස් කොළන් දිහා බලාගෙන කියනවා. පල්ලෙහෙන් යනවා පොඩි ඇලක් යනවා. කුඹුරු යාය තියෙනවා. වටේ කඳු තියෙනවා. ඒ කඳු වල තේ රබර් එහෙම තිබුණා ඒ කාලේ කුරුඳු තිබුණා. ඉතින් මම ඕව දිහා බලාගෙන හිතට එන එක එක විදිහේ කවි කිය සින්දු කිය අර යාළුවෝ එක නෑ එක කෑ ගහනවා. එතකොට මට හිතෙන්නේ මම නොදැනීම අර පොඩි කවිසිතක් අවදි වෙලා තියෙන්නේ නැති ඒ කාලෙත්. එයින් පස්සේ දවසක හරි අපූරු සිද්ධියක් වෙනවා. මම යනවා ඥාති ගෙදරකට. මගේ වැඩිහිටි ඥාති නැන්ද කෙනෙක් වෙන කෙනෙක්ගේ ගෙදර තියෙනවා ඒ කාලේ චිත්‍ර කතා පත්‍ර හරි ප්‍රසිද්ධයි. මට මතක විදියට සිත්තර වගේ පත්‍රයක් ඒ නැන්ද බලපෙක. ඉතින් මටත් පොඩි ළමෙක් මට ආසයි මේ මොකක්ද කියලා හරි කුතුහලයක්. මං අර පත්‍ර පිටුවක් පරණ කෑල්ලක් අරගෙන ගෙදර එනවා. ඇවිල්ලා බිම පත්‍ර පිටු වෙලාගෙන ඉතින් මං හරි ආසාවෙන් මේක කියවනවා. මොනවද මෙයා කියන එක රවුම් කරලා තියෙනවා, මෙයා කියන එක රවුම් කරලා තියෙනවා. ඊළඟට තව කොටුවකට යනවා. මගේ තාත්තා පාසල ඇරිලා එනවා. තාත්තා කෝපයටපත් වෙනවා. මට පාරවල් දෙකක් වදිනවා. මං ඇඬුවා එදා හොඳටම. ඒ කියන්නේ මං හිතන්නේ ඒ කාලේ චිත්‍ර කතා පත්‍ර කියවන එක 4 වසරේ ළමයෙකුට ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. හැබැයි මම හිතන්නේ වජිර එදා රෑ තාත්තත් අඬලා තියෙනවා හිටි. පස්සෙන්ද මට පොත් ගොඩාක් ගෙනල්ලා දෙනවා තාත්තා. පරිවර්තන පොත්, ළමා කතා පොත්. ඔතනින් තමයි මං හිතන්නේ මම ආයුධ සන්නද්ධ වෙලා මේ ගමනේ යන්න පටන් ගත්තේ. අර චිත්‍ර කතා පත්තර බැලුවාම පොඩි කාලේ හොඳ නෑ කියලා කියනකොට එතකොට මට හිතෙනවා මමත් හොඳ නෑනේ කියලා. මොකද ඒ කාලේ අපිත් පුංචි කාලේ හොරාට හිමින් ඔය චිත්‍ර කතා බලලා තිනවා. සිත්තර පත්තර, සත්සිරි පත්තර නේද? එහෙම පත්තරවල හිටපු චරිත ඒ චරිත ඇඳපු අය අපිට තාම මතකයි. හොඳයි කොහොම හරි අපිට මේ ඕන තරම් ප්‍රශ්න අහන්න පුළුවන්, ඕන තරම් අපිට කතා කරන්න පුළුවන්. ජීවිතේ අහන හැම ප්‍රශ්නයකටම උත්තර නැහැ. හැම උත්තරයකටම ප්‍රශ්නයක් ඕන වෙන්නෙත් නැහැ. කොහොමුණත් ඔබ අද මම දන්නවා උත්තර බඳිනවා ඒ ප්‍රශ්න වලට නෙවෙයි කවි වලට. අපි යමු කවි තෝරන්න. පළවෙනි කවියෙන් පටන් ගමු. ඔව් වජිර මම අද පළවෙනි කවිය විදියට තෝරන්නේ රුවන් බන්දුජීව කවියාගේ මීළඟ මීවිත කාව්‍ය සංග්‍රහයන කපුටන්ටකෝ උත්තර කියන කවිය.
මම ඉස්සෙල්ලා කවිය කියලා ඉන්න නේද විජිත? මේ දෙනුත් පිටකොටුවේ ජෑම්බෝ කොට්ටම්බා පැල් තුල පිපිරෙමින් ඇති කපුටු බිත්තර පැටව් එළියට ආවම උන් අහන පැනවලට කපුටන්ටකෝ උත්තර. මේ රුවන් බන්දු ජීවගේ මීළඟ මීවිත කියන්නේ වජිර. මම චුට්ටක් ඒ ගැන කතා කරලා ඉන්නම් ඉතුරු ටික කියවන්න කලින්. ඇත්තටම මට නම් මදු විතක්. මේ තියෙන්නේ ඒ රුවන් බන්දු ජීවගේ මීළඟ මීවිත පොත. මේක නිතරම මගේ අතේ තියෙන පොතක්. කියවන වාරයක් පාසා ජීවිතේ නොඑක් තැන්වලින් අමුද්‍රව්‍ය හොයාගෙන අනුපානයට සකසලා හදපු මේ විතක් තමයි මේ පොත. මේකේ කවි. ඉතින් මේ කවි කියවද්දි අපි මත් වෙන එක අහන්න දෙයක් නෙමෙයි. ඔහු මෙහෙම කියනවා ඊළඟට. අම්මා ඉදලා තුඩින් අරගෙන පාන්දර කූඩුවෙන් ඉගිලෙයි. මල් උයන් ලොකු මිදුල් මම්පෙත් ඉදල් පහරින් මෙල්ල කර එයි. කොතෙක් කෙරුවත් නරුම තුරුපත් පුරුදු විදියට හෙටත් ගිලිහෙයි. අම්මේ අපටත් පුංචි මිදුලක් තියෙන තැනකට නොයන්නේ. වජිර මේ කවියා හරි අපූර්ව අනුභූතියක් ගන්නෙ. මම හිතන විදියට. ඇයි ඔහු මේ කවියට පිටකොටුව තෝරගන්නේ? පිටකොටුවේ ඔහු කියන්නේ අර ජෑම්බෝ කොට්ටම්බ පැල් තුල. ඔබට මැවිලා පේනවා ඇති අර ලොකු බෝ ගහ එහෙම. ඉතින් අර ඒවයි හදපු කූඩුවල ඉන්න පිපිරෙන බිත්තරවල පැටවු තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. අම්මේ අපිටත් පුංචි මිදුලක් නැද්ද? හැමදාම මේ ගස් වලට වෙලා ඉන්න බෑ. අපි සෙල්ලම් කරන්නේ නැද්ද? එහෙට මෙහෙට කිචිබිචි ගාලා දුවපැන ඇවිදින්නේ නැද්ද? වචන මේ හරහා එන්නේ එකක් අර ජනාකීර්ණ තදබද පිටකොටුව ඔහු නිරූපණය කරනවා කවියේ. කියන්නේ ජනගහණය කපුටු බිත්තර පිපිරෙනවා. ඉතින් ඒ වගේ තමයි මිනිස් ජනගහණයත් එන්න වැඩි වෙනවා. ඒ වගේම ඕන්ට ඉන්න ඉඩ කඩ නැහැ. සමහරක් විට ඒ නියෝජනය කරන්නේ ගහ උඩ තියෙන කූඩුව වුණාට අපි දන්නවා අඩි 10 12 කාමරවල ජීවත් වෙන මේ වගේ කපුටු කූඩුවල වගේ ජීවත් වෙන අපේ සහෝදර ජනතාව ඉන්නවා ඒවයි. එළියට බහින්න බෑ. සෙල්ලම් කරන්න මිදුලක් නෙමෙයි. එළියට බහින්නේ මහ පාරට. වැටුනොත් වැටෙන්නේ මහ පාරට. ඉතින් අන්න එහෙම පවුලක නියෝජනයක් මේ තියෙන්නේ. තාත්තා මල් වත්ත පාරේ සුදු යකඩ මුදු මාල විකුණයි. කටු ඇනී වන උණු පියාපත් දවස ගානෙම බඳෙන් ගිලිහෙයි. බලන් ඉද්දිම වාගේ සවසට තාත්තගේ යටි පතුල් ඉදිමෙයි. කහ කුරුල්ලන් නිල් කොබෙයියන් වගේ අපටත් ඉන්න බැරියයි. එතකොට වජිර මැවිලා පේනවා මට අර පිටකොටුවේ හරස් පාරේ අපිත් අපගේ බොහෝ අවශ්‍යතා සඳහා හරිය කලබලෙන් වේගෙන් එන තැන් ඔය. එතකොට අපිට මේ වෙලාවේ සිහියට නගා ගන්න පුළුවන් මේ අත්වල කරේ එල්ලගෙන අර කුණු කාණු තියෙන තැන්වල අයිනේ පොඩි පෙට්ටියක් තියාගෙන මේ වගේ සුදු යකඩ මුදු මාල කෑග ගහ විකුණන අය අපි බලන්නෙත් නෑනේ. අපිට නතර වෙන්න වෙලාවක් නෑ. මේ ජීවිත මොනවද කියලා හිතන්න වෙලාවක් නෑ. මේ කවිවල තමයි අපි ජීවිතේ දකින්නේ. මොකද අපි අධිවේග ගමනකට යන්නේ. අපේ බඩුව ගන්න අපි යන්නේ. එතකොට අපි දෙන එක රුපියල් 10කින් රුපියල් 20කින් මේ වගේ ජීවිතයක් ගොඩ ගන්න පුළුවන් කියන එක මේ කවිම කියවන්න ඕනිද අපි තේරුම් ගන්න. ඒකයි වජිට මට හිතෙන්නේ. ඒ විතරක් නෙමෙයි කටු වැනි වණුණු පියාපත් දවස ගානින් බඳෙන් ගිලිහෙයි. මේ කටු මොනවද? රණ්ඩු සරුවල් තියෙනවා. එන බෙන ගැනීම් තියෙනවා. තවත් නොයෙකුත් වේදනාවල් තියෙනවා. අද මෙතන විකුණන්න දෙන්නේ නැහැ. යන්න ඔතනින් යන්න කිව්වහම මේ මිනිස්සු දුවන්න ඕනේ. ඉතින් මේ වගේ ගොඩාක් කටු ඇනිනවා මේ ජීවිතවල. ඒ ඇනිලා වණ වෙච්ච පියාපත් දවස ගානෙම ගිලිහෙනවා. දවස ගානෙම දුර්වල වෙනවා. ඉතින් ඒ නිසයි පැටි අහන්නේ කහ කුරුල්ලන් නිල් කොබෙයන් වගේ අපටත් ඉන්න බැරියයි. වජිර මම මෙතන දකිනවා මේ රුවන් බන්දු ජීව කවියා වර්ණ සංකලන හරහා අපට ගෙනෙන අපූර්ව පණිවිඩයක්. මෙතන ඔහු කහ කුරුල්ලන් නිල් කොබෙයන් කියන්නේ හරි සුඛිත මුදිත ශාස්ත්‍රීයවත් වර්ණ නියෝජනය කරනවා මෙතනින්. අර ඈතින්දම් පියාඹලෙන කහ කුරුල්ලෝ නිල් කොබෙයෝ හරි පාඩුවේ ලස්සනට ඇවිල්ලා අතුවල වහලා
පොඩ්ඩක් ආඩම්බරෙන් පොඩි සද්දයක් දාලා ආයි පියාඹල යනවා. හරියට අර අපි කට ඇරගෙන බලාගෙන ඉන්නකොට අම්මේ තාත්තේ අර ලස්සන පාට වාහනවල යන බේබිලා. ඒගොල්ලෝ නේද මේ නිල් කුරුල්ලන් කහ කුරුල්ලන්. එතකොට අපි කළු පාට කපුටු පැටව. අඳුර දුක වේදනාව දුප්පත්කම. පුදුම ලස්සන නියෝජනයක් නේද වජිර? මේ දැනුත් පිටකොටුවේ ජෑම්බෝ කොට්ටම්බ පැල් තුල පිප්පිරෙමින් නැති කපුටු බිත්තර. පැටව එළියට ආවහම උන් අහන පැනවලට කපුටන්ටකෝ උත්තර. ඉතින් ඇත්තටම වජිර මේ රුවන් බන්දු ජීව කවියා කියන්නේ බොහෝම නිහඬ බොහොම නිසසල කවියෙක්. ඒ වුණාට බලන්න ඔහුගේ කවිවල තියෙන ශබ්දය කවි අපිව සසල කරන හැටි. ඔහුගේ හඬදාන අදහස් නිරන්තරයෙන්ම කවි 10ට ගී 10 වැඩසටහනේදී අපට මුණ ගැහෙනවා. අතරම මේ පෙර සැලසුම් කළ නොකළ විවිධ අත්දැකීම් ජීවිතයට නව දිශාවන් පෙන්වනවා. කවිය කියලා කියන්නේ ජීවිතය එළිය කරන හුළු අත්තක් වගේ. ඒ කවිවල එළිය එක්ක අපි දල්වමු ගී එළි අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ. ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම සංගීතය සපයන්නේ අද කවි 10ට වෙනද වගේම ඉන්දුනාත් නන්දසිංහගේ සංගීතය හේමන්ත අපවරච්චි සහ ඉනෝකා අහංගම ගැයුම් ගෙනෙන මේ මොහොතේ අපි යමු හේමන්තගේ ගැයුමක් අහන්න. පිපිලා පරවෙන සුවඳ කැකුළු මල් මන්දිරවල නොව පාරදිගේ පිපුනේ මල් නෙළුමට යන පැසබිම තියලා පාරදිගේ නුඹේ ඇස යව පන්නේ පාරදිගේ ඇස යව පන්නේ දුප්පත් මවකගේ ඇකෙහි පරවෙන කැකුළු මලක් වෙත අත පාපන්නේ පරවෙන කැකුලට තිරිදිය ඉසිනට නුඹ නෙත කඳුලැල් පැන් කරපන්නේ පිපිලා පරවෙන සුවඳ කැකුළු මන්දිරවල නොව පාරදිගේ පිපුනේ කිරි කඳුලක කිරි රස නොහඳුනනා කිරි කැකුලන් හට කිරි සොයමින්නේ නුඹ යන මගදිග ඔටුනු පැළඳ නැති රජවරු හමු වෙයි මඟ අහපන්නේ පිපිලා පරවෙන සුවඳ කැකුළු මල් මන්දිරවල නොව පාරදිගේ පිපුනේ මල් නෙළුමට යන පැසබිම තියලා පාරදිගේ නුඹේ ඇස යව පන්නේ පාරදිගේ ඇස යව පන්නේ
කවියෝ කවි කරපු කවි වගේම කවි නොකළ කවි හිත්වල කොයි තරන්නම් තියෙනවා ඇද්ද? ඒ වගේම ලියා පළ කළ කවිවලට වඩා නොලියා හිත් ඇතුළේ හිරවෙච්ච කවි තව කොයි තරම් ඇද්ද? එහෙම කවි ලියන්නට අවස්ථාව මේ කාලේ නම් සුලභයි. නමුත් ඒ කාලේ එහෙම හිතේ පැලවුණු අදහස් එළියට දාගන්න නිර්භීතකමක් ඕන. එහෙම නිර්භීතකමක් එක්ක කවි ලෝකය ජයගත්ත කාන්තාවක්. එහෙම නැත්නම් කිවිඳි පරම්පරාවේ අම්මා. අපි එනවා ඇය හොයාගෙන ඔබේ දෙවෙනි කවියේදී. ඔව් අජිර, මම ඊළඟට ගෙන එන්නේ අපේ අසහාය කිවිඳියක් වන මොනිකා රුවන්පතිරණ අසන් පත්තිනි දේවතාවී කාව්‍ය සංග්‍රහයට රචනා කළ කවියක් නෙමෙයි. මේක තමයි ඇයගේ පිදුම. සාමාන්‍ය කෙනෙක් පිදුම තෝරගන්නේ නැහැ මේ වගේ වැඩසටහනකට. නමුත් මේ පිදුමේ මට කවි දහසක් තියෙනවා කවි පොතට කලින්. ඒ නිසායි මම මේ පිදුම තෝරගත්තේ. මා ඉස්සෙල්ලා පිදුම ඔබට කියන්නම්. රාමාට කියලා තමයි මේ පිදුම පටන් ගන්නෙ. අහස්ගේ හිරු පහන දැල්වෙන්ට පෙර ආතුව නිදියහන හැරදමා යන පියඹ වෙමි ඔබේ. කුරුල්ලන් කැදැල්ලෙහි සැතපෙනා මොහොතේදී අඳුරෙහිම කුටුම්බය වෙතට එන බිරිඳ වෙමි. සොරාගත් තෙම් නොවෙමි ඔබේ සොඳුරු යොවුන් විය සෙලවෙනා නරකෙසක් දකින්නතුරු කැඩපතින්. ජීවිතේ කාල පරිමාණයක් නොහැඟුණිය. හුදෙකලා මොහොතකදී මීවිතක දියව ගිය මුදු තෙපුල් පියවදන් කෙදින හෝ ඇසිය යුතු. මතු කලෙක කෙදින හෝ හමු වෙමින් ඇසිය යුතු. එබැවින්ම ඔබ නිසා සසර මඟ අදහම්ය. මතු මතුද යලි යලිද හමුවන්ට පතනෙම්ය. මතු මතුද යලි යලිද හමුවන්ට පතනෙම්ය. මම හිතනවා මොනිකා රුවන්පතිරණ කිවිඳියක් විදියට විශේෂයෙන්ම කාන්තාවන් පිළිබඳව දුක් විඳින සහසක් ජනතාව පිළිබඳව දීර්ඝ චාරිකාවක් ගිය කිවිඳියක්. ඇයගේ කවිවල හැමදාම ඒවා ගැබ්බුණා. නමුත් ඇය ඇයගේ ස්වාමි පුරුෂයාට මේක එක්තරා අන්දමකින් සමාවිල්ලමින් කියපු කවියක් වගේ මට තේරෙන්නේ. මං හින්ද වෙච්ච අතපසුවලට මට සමා වෙන්න. මට සමහර වෙලාවට ඔබ වෙනුවෙන් කාලය වැය කරන්න බැරි වුණා. මං හිතුවා මගේ සමාජ සේවය, මගේ රැකියාව, මගේ කාව්‍යකරණය ලෝකෙට ලොකු පහන්සිලක් කියලා. ඇත්තටම පහන්සිලක්. ඒ වුණත් සමහර අවස්ථාවන් තියෙන්නේ නැතිනේ කිවිඳියටත්. හෘද අභ්‍යන්තරේ පොඩි පොඩි අවනඩු වලට උත්තර දෙන්න වෙන අවස්ථා. මේක අවනඩුවක් හෝ ඇයගේ හදින්ම නැගෙන ශෝකාලාපයක් වෙන්නත් පුළුවන්. දැන් ඔය මම මේ කවිය තෝරාගත්ත පොත තමයි මං හිතන්නේ ඇය මිය යන්න වසර 2කට 4කට විතර කලින් කරපු අවසාන කාව්‍ය සංග්‍රහය. 1999 තමයි අසන්පත්තිනි දේවතාවී කවි පොත පළ කරන්නේ. 2000 දී රාජ්‍ය සම්මානය ලැබෙන මේ කවි පොතට ඉන්පසු ඇය දරුණු රෝගාබාධයකට ගොදුරු වෙනවා. හැබැයි ඇය කවි ලියන එක නතර කරන්නේ නැහැ. ඇය මං හිතන්නේ රෝගී සයනයේදී පවා කවි ලිව්වා. ජීවිතය අවබෝධ කරගත්තා. ඇත්තටම මම උසස් පෙළට ගණිත විෂය ධාරාවන් හැදෑරුවේ සවුත්ලන්ඩ්ස් බාලිකාවේදී. එතකොට අපි ඉතින් විවේක කාලේදී අපේ අනිත් කොමර්ස් කරන අය, ආර්ට්ස් කරන අය, කලා විෂයන් හදාරන අය හම්බෙනවනේ. ඔන්න මගේ යාළුවෙක්ගේ අතින් කියවෙනවා මේ අද නම් අපේ පන්තිය කරන්නේ මොනිකා රුවන්පතිරණගේ ඔබේ හෙළිය ඇයගේ හැණිය කාව්‍ය සංග්‍රහය කවියක් කියලා. දැන් ඉතින් මට ටිකක් හිතට අමාරුයි වජිර. මට හරි ආසයි මේක. මොකද මම ඉතාමත් ප්‍රිය කරන ආදරය කරන කිවිඳියක් සහ මේ කවියගේ. ඉතින් මම කල්පනා කරනවා කොහොමද මම මේකට සම්බන්ධ වෙන්නේ. විනයානුකූලව මට ඒක කරන්න බෑ. මොකද මම ඉන්නේ වෙන පන්තියක. පොඩ්ඩක් කැරකිලා බලනකොට එදා අපේ පන්ති භාර ගුරුතුමිය නිවාඩුයි. විෂය භාර ගුරුතුමියත් ආවේ නැහැ. ඊට පස්සේ මම හිමින් යනවා සවුත්ලන්ඩ්ස් බාලිකාවේ ටිකක් කෙසෙල් ගස් තියෙන හරියට වගේ වෙන්න තමයි කලා පන්ති ටික තිබුණේ.
මගේ වාසනාවට ඒ පන්තියට පිටිපස්සෙන් දොරක් තිබුණා. මම ගිහිල්ලා පිටිපස්සේ දොරෙන් තවත් වාසනාවක් මට උදා වුණා. තනි ඩෙස්ක් නෙමෙයි පිටිපස්සේ අර පිටින් O level වලින් පාස් වෙලා ඉගෙන ගන්න එන ළමයිත් ඉන්නවනේ. ඉඩ මදි වෙලා දිග බංකුවක් දාලා ඒකෙත් අපේ ශිෂ්‍යාව එහෙලියෝ වාඩි වෙලා හිටියා. ඉතින් මම ගිහිල්ලා ඔවුන්ට කිව්වාම ඔවුන් දෙපසට වෙලා මට පොඩි ඉඩක් දුන්නා වාඩි වෙන්න. මම වාඩි වෙලා දැන් ගුරුතුමිය ආවා පන්තියට. ඇවිල්ලා ආයිබුවන් කියලා මමත් නැගිටලා පිටිපස්සේ පෙළිය එච්චරම පේන්නේ නැහනේ. ඒකයි මම පිටිපස්සේ පෙළිය තෝරගත්තේ. ඊට පස්සේ මම පාඩම ඉවර වෙනකම්ම එදා ඇත්තටම කරේ මොනිකා රුවන්පතිරණගේ කවියක් පිළිබඳව විවරණයක් කරේ මිස්. හරිම ලස්සනට කරා. හරිම හිතට වැදෙන ආකාරයට කරා. රාමනායක මහතා තමයි මේ මොනිකා රුවන්පතිරණ කිවිඳියගේ ප්‍රියාදර සැමියා. ඒකයි මේ කවිය රාමාට කියලා යන්නේ. නිම්හිම් සෙව්වා මාසසරේ ගීතය මම හිතුවේම මෙතෙන්ට ගැලපෙන ගීතයක් කියලා. හොඳයි. අපි මොනිකා රුවන්පතිරණ කිවිඳිය හොයාගෙන ලංකාවේ කාන්තාවගේ අත්දැකීම් දාර්ශනික කවිතා සලකුණු මත තැබූ ඇයට ගෞරව කරමින් යනවා දෙවෙනි කවියේ දෙවෙනි ගීතය අහන්න. නිම්හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ ලංවී වෙන්වී වරින් වරේ ඔබ හාමාරන් ඔය කිනි බැඳුනේ දිවියේ ආශා ගැඹුරින් ගැඹුරින් ලයගින් සනහා අපමයි තැවුනේ ජන්මෙන් ජන්මේ රැවුදීලා ඔබමා නෙතගේ රැදුනා නිම්හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ ලංවී වෙන්වී වරින් වරේ ඔබ හාමාරන් ඔය කිනි බැඳුනේ ඉරහඳ සේවා පැතුමන් පැතුවා සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා අතරින් පතරේ බියකීලා සටනින් අදමා දිනුවා නිම්හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ ලංවී වෙන්වී වරින් වරේ ඔබ හාමාරන් ඔය කිනි බැඳුනේ ඔබ හාමාරන් ඔය කිනි බැඳුනේ ඔබ හාමාරන් ඔය කිනි බැඳුනේ ජීවිතයේ සුන්දරත්වය වගේම අසුන්දරත්වයේද කල්පනාවන් අපිට වගේම කවිවලටත් උදව් වෙනවා. දැන් හොඳ කවියට සුන්දරද අසුන්දරද කියලා කල්පනාවන් වල එතරම් වැදගත්කමක් සටහන් වෙන්නේ නැහැ. මොකද හේතුව කවිය සහ කවියාට අවශ්‍ය වෙන්නේ කාලයට අවශ්‍ය සාධාරණය කරන්න. ඉතින් ඒ නිසා කවියේ කාලය කලාව කරගත් කවියෝ හොයාගෙන අපි කවි 10 ගමන් කරනකොට අද අපිට කවි තෝරන්නට ඇවිත් ඉන්නේ විජයි නාලිකා කිවිඳිය. අපි කැමති තුන්වෙනි කවියට යන්න ඔබ තෝරා දෙන්න. ඔව් වජිර මේ කවිය මම තෝරගන්නේ ඉරිදා දිවයින පුවත්පතේ ප්‍රවීණ කිවියර බුද්ධදාස ගලප්පති මහතා සම්පාදනය කරන කවි මිහිර විශේෂාංගින්.
ඉතින් මේක මගේ මහත්මයා වගේම මම හරීම ප්‍රියතාවයකින් යුතුව කියවන කවි පිටුවක්. ඒ කවි පිටුවේ දවසක් අපි දෙන්න දකිනවා මෙන්න මේ කවිය. ඉතින් වජිර මේ අපි දැන් මේ කරන්නේ කවි ගැන කතා කරන එකනේ. ඒ උනාට මේ කවිය දැක්කාම මට කතා කරගන්න බැරුව ගල් ගැහුණා. ඒ තරම් මාව නිහඬ කරවපු කවියක්. ඊට පස්සේ මම හොයාගෙන ගියා මේ කවිය. හොයාගෙන යනකොට මේ කවිය ලියලා තියෙන්නේ ධම්මික වැලිකල. ඒ ධම්මික වැලිකලගේ කවි මිහිර පිටුවට ලැබුණට පස්සේ තමයි එහි පළ කරලා තිබුණේ. ඉතින් මම දැන් ඉදිරිපත් කරන්නම් ඒ කවිය. මේකේ මාතෘකාව තියෙන්නේ අදට ඇතිස මම යනවා ගහන්ට පොඩි අඩියක්. මේක එකපාරට මාතෘකාව දැක්කම අපිට හිතා ගන්න බෑ මොකද්ද කියන්න යන්නේ කියලා. මම කවිය කියලාම මේ අත්දැකීම විස්තර කරන්න. අදට ඇතිස මම යනවා ගහන්ට පොඩි අඩියක්. උදේම ලස්සන කෙලි පොඩ්ඩක්. මෙහි තෙල් වලින් නැවතුණු ප්‍රේමයක්. කැපුවම දැක්කේ මහත්තයෝ පපුවේ පැත්තක්. ඒකෙගේ තිබුණේ නෑ අම්මපා හදවතක්. ආදරෙත් එක්කම දිය වෙලා වෙන්නේ නැති අතීතයේ දවසක්. ඒ කියන්නේ මේ කවිය කියන්නේ කාය විච්ඡේදන මූර්ත ශරීර කාය විච්ඡේදනය කරන පුද්ගලෙක්. මම ඊට පස්සේ හොයලා බැලුවා මේ කවි පෙළ දැක්කට පස්සේ. රෝහල් වල මේ තනතුරට කියන්නේ කටමන්. කටමන්. ඔහු ඒ මිනියක් එහෙම නැත්නම් මූර්ත ශරීරයක් කපලා යම් සිද්ධීන් තියෙනවානේ. සියදිවි හානි කර ගැනීම, ඒකෝ සියදිවි නසා ගැනීම වගේම අනතුරු, සැකසහිත මරණ. ඉතින් ඒ හැම අවස්ථාවකම මේ පුජ්‍යලයා තමයි වෛද්‍යවරයාට සහාය වෙන්නේ මේ කටයුත්තට. හැබැයි මෙතෙන්දී මේ කවිය ලියන පුජ්‍යලයා මේ මූර්ත ශරීරات එක්කම මට පේන්නේ උන්ගේ හදවතත් කපලා බලලා වගේ. ඉතින් අපි යමු දිගටම කවියට. අඩු වයසකින්ම දිරපු නාඹර ගැටෙක්. කැපුවා හිමිහිට ඌව මම වරුවක්. බීලා ඒකා වල් නාසක අවුන්සයක්. පුදුමයි ඒකගෙත් නෑ liver එකක්. අරක්කු විතරමලු දවසම බැලුවට පස්සේ උගේ ගෑණි වෙනතක්. එදනාව දරා ගන්න බැරි. සවස් වරුවට කැහැටු පරාණයක්. කපන්න දෙයක් නෑ උන්දගේ බඩ ඉටි පොත්තක්. වහ බීලා නෑ නැතුව වෙන්න ඇති ගන්නවත් කමක්. උහුලන්න බැරුව බඩගින්න කාලා ඒකේ නියඟලාලයක්. බඩගින්නටවත් කන්න දෙයක් නැතිකොට කාලා තියෙන නියඟලාල. ඉතින් මේක දැකපු මේ සංවේදී මිනිස්සයාට මොකද්ද හිතෙන්නේ නැති වජිර? බඩ කැපුවම බඩේ තියෙන නියඟලාලයක්. හැම් බේකන් වලින් පිරවෙන බඩවල් තියෙන රටක කපල බැලුවම තිබුණේ නියඟලාලයක්. මයි අම්මත් සිහි වෙලා වැටුණා සීතල කඳුළු කැටයක්. හැමෝගේ මම්මලා මෙතන ඉන්නවා වජිර. නැති අන්තිම එකී ඉස්කෝලේ වයසේ කෙල්ලක්. වහ බොන්ට තරම් ඒකිට නෑලු කිසි හදියක්. ගෙදරුන් කියද්දී මම කැපුවා ඒකිව පැය 2-3ක්. බලනකොට මහත්තයෝ ඒකගේ කුසේ පුංචිම පුංචි හදවතක්. ජීවිත දෙකක්. ඒ වුණාට මොන තරම් මානුෂිකද කියනවා නම් මේ කටම මේ පුජ්‍යලයා මේ අති මානුෂීය පුජ්‍යලයා මෙහෙමයි කියන්නේ. නොකීවේ කාටවත් නැති වෙන්න ඒකිට තව කළු පැල්ලමක් එළියේ බලාගෙන ඉන්නවා. මියගිය දරුවියගේ ඥාතීන් දෙමව්පියන්. ඒ වුණාට මොහු කියන්නේ නෑ ඒක. නැති වෙලා පැල්ලම් ගොඩක් වැටිච්ච ජීවිතේ ඇයි මම තව කළු පැල්ලමක් තියන්නේ මේ දරුවියට? කොර්නස මට ෂුවර් මුන් මැරිලා වහ බොණ්ඩ කලින් කීප සැරයක්. අදට ඇතිස මම යනවා ගහන්ට පොඩි අඩියක්.
විශිෂ්ට කියමන් නතර වන තැන අපි නතර කළ යුතුමයි. ඒ නිසා ඒ විශිෂ්ට අදහසට බාධා නොකර මට යන්න අවසර දෙන්න. ගීතය අහන්න. හැත්තෑව දශකය කියලා කියන්නේ විවිධ කලාධාරාවන් ප්‍රබෝධමත් වුණු කාලයක්. එහි අග්‍රඵලයන් දැල්වුණු කාල සමයක්. එය ජනතාවාදී, ජාතික හිතවාදී, ජනතා හිතවාදී ආදී වූ විවිධ විප්ලවවාදී අදහස්ද එයට එකතු නොවුණා නෙවෙයි. සමහර වෙලාවට ඒවා දැල්වී, නිවී, ආයෙත් දැල්වී ගමන් කරපු කාලයක් නිසාම එහි අභියෝගාත්මක බව දැනෙන්නට උනා. එහි බලපෑම වර්තමානයට දැනෙන්නට වී තිබෙනවා. මොකද දක්ෂ කවියෝ, නිර්මාණකරුවෝ, උගත්තු අපිට අහිමි වුණු කාල අපිට ඉතිහාසයේ උරුම වුණා. කොහොමනත් මේ අතරේ සුදීප්ත කවියන් කළේ ඔවුන්ගේ හැඟුම් කවියෙන් මුදා හැරීම. එය විටක විප්ලවයක්, තවත් විටක දාර්ශනික මුනිවර චින්තාවක්, තවත් විටක නවතම කල්පනාලෝකයක්. ඉතින්
එහෙම විශිෂ්ට කවියෙක් හොයා දෙන්නට අද කවිතෝරණ විජයනාලිකා කිවිඳිය අපට සූදානම් වෙනවා 4 වෙනි කවියේදී. ඔව් අජිර, මේ කවියට යන්න කලින් මම ඔබට අපූර්ව කියමනක් කියලාම යන්න. හොඳයි. කාව්‍යස යද්රූපම් චිත්‍රේ භවති තද්රූපම්. ඒ කියන්නේ වජිර කවියාගේ මනස තුල යම් රූපයක් ඇද්ද එයම ඔහුගේ නිර්මාණෙහි දැකිය හැක. ඉතින් මම ඒක කියන්න හිතුවේ අපිට මෙන්න මේ කවීන්ද්‍රය ජේෂ්ඨ කිවිවර ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන්ගේ කවි කියවද්දිත් දැනෙන්නේ ඒ චිත්‍රයමයි. මම අද ගන්නේ ඔහුගේ වස්සානින් පසු 2017 මේ පොත පළ කරේ වස්සානින් පසු කාව්‍ය සංග්‍රහයන මෙන්න මේ කවිය. වේලාසනම පිටත් වී යෑම. මෙහිමයි තියෙන්නේ. ඔරවා බලා සැර පරුෂව ජනෙල් වීදුරුව විනිවිද අනතුරු ඇඟෙව්වද ඉර ඉඳිමි ගුලි වී යහනත. ඉර හරි නපුරුයි දැන්. අනතුරු අඟවනවා එබිලා ජනේලෙන්. ඔරවන්නේ සැරපරුෂ විදියට කතා කරන්නේ දැන් ඉර. කාගේ හරි ආදරණීය බසක් අවදි කරන්න ආදරණීය බසක් අහිමි වුණාම ඉරත් ඇවිල්ලා ඇනලා සැරපරුෂ වදන් කියනවා. මෙහෙම කියනවා ඊළඟට. දැන් ඉතින් ස්විචය ඔබා තෙරපා වතුර උණු කළ යුතුය. ඉඟුරුද කොටාදා ගොජ දමන ජීවිතය තේ එකක් කළ යුතුය. කවිය මේ යන්නේ තමන්ගේ තනිකම තමන්ගේ පාළුව ගැන කියන්න තමයි මේ පියවරෙන් පියවර යන්නේ. ඉරත් මට වෙනස්කම්මයි කරන්නේ. ඒ විතරක් නෙමෙයි. දැන් ඉතින් නැගිටලා ගිහිල්ලා අර ස්විච් එක ඔන් කරන්න ඕනේ මම. වෙනද නම් ඉතින් මගේ ළඟට තේක එනවා. තාවම නිදිද කියලා අහනවා. ඒ ආදරණීය ආමන්ත්‍රණය දැන් නැහැ. ඉඟුරුද කොටාදා ගොජ දමන ජීවිතය. අර රස ඉඟුරු තේක අහිමුණාට පස්සේ මමමයි ඉඟුරු කොටන්නේ. ඊට පස්සේ ඒක දානවර නටන වතුරයකට, ගොජ දමන වතුරයකට. මට තේරෙනවා ඒ තමයි දැන් මගේ ජීවිතය කියලා. ඔහේ තනි වී ඉඳගෙන මෙදුක විඳ ගත යුතුය. ඉස්සර නම් දුක සැප විඳින්න තව කෙනෙක් හිටියා. නෑ දැන් මට ඒ බරත් කරට ගන්න වෙලා. තිත්තේ නොකියාම මේ කාඩි පාත්‍රය බී ඉවර කළ යුතුය. කරන්න දෙයක් නෑ වජිර. මේ කාඩි පාත්‍රය කැඳ කෝප්පය එහෙම නැත්නම් කසායක මේ අමිහිරි පානය කොච්චර තිත්ත වුණත් මට බොන්න වෙනවා. මේක තමයි ජීවිතේ මට උරුම කරලා දුන්නේ. ඉතින් කොහොමද මට ඒක ඉවත හලන්න බෑ. මම උගුරට දාගන්න ඕන. ඔව් මම බොන්න. අතීතය කිලිටි කළ ඇඳ රෙදි කොට්ට උර දැන් උනාලිය යුතුයමය. කවුරුත් නෑ ඒව ගලවලා හොදන්න දැන්. ඒ අතීතය තමයි ඒ කිලිටි වෙලා තියෙන්නේ. ගොඩාක් පැල්ලන් තියෙනවා. ඒව හරි අප්‍රසන්නයි. ඉතින් කමක් නෑ. මමම ඒව ගලවලා දැන් හොදන්නම්. ඇඳුම් එළලිය යුතුය. ගැලවී වැටුණු බොත්තම සොයාගත යුතුය. මොනතරම් දුෂ්කර කාර්යයක්ද? ජීවිතය වගේ. ඇඳුම් එළලිය යුතුය. සිදුරු හැදිලා. ජීවිතෙත් ලොකු සිදුරු. හැබැයි ඉස්සර නම් ඒ සිදුරු වලට ඇයගේ සුමුදු අතැඟිලි වලින් ළඟ ළඟ මහපු හරි ලස්සන මැහුන් රටා වලින් ඒව එළලුණා. ඒවට පිළියම් යෙදුණා. ආයි හොදලා දුන්නාම මම මේ ඇඳුම ඇඳගෙන ගියා. ජීවිතේ වගේ ප්‍රශ්නය එළලලා දුන්නා. නමුත් දැන් සිදුරු ටික ටික ලොකු වෙනවා. කමන්නේ මට පුළුවන් විදියට මං ඉන්දිකටු අරගෙන මහන්නම්. හැබැයි මගේ නූල් ටිකක් දිග වැඩි. මගේ මැහුම් ඉක්මනට ඉරෙනවා. එහෙම වෙන්න පුළුවන්. ඒ ඇගේ හැකියාව මට නැති නිසා. නොකමැත්තෙන් උනත් ඔබ වේලාසනම වාගේ පිටත් වී හිටිවනම යන්න ගිය එකමයි කාර්යය. මං අඬ වුණත් එහෙම හිතනවා. මගේ වැළපෙන සිතුවිලි වලින් ආයෙත් මම හිතනවා පිටත් වී හිටිවනම
යන්න ගිය එකමයි කාර්යය. මේ දුක තවත් නොඉඳ. ඉතින් නූතන නිදහස් කවියට දේශජ පදනමක් ගොඩ නැගූ කවියෝ ඉන්නේ අපිට හරි මතලොස්සයි. රසයෙන් නවප්‍රාණ උපද්දවන්නට පුළුවන්කම තියෙන. ඒ වගේම වචනවලට පනදීලා ඇවිද්දවන්න පුළුවන්කම තියෙන සුදීප්ත කවි මගේ ඔබ කිව්වා විදියටම නව කවියේ සඳ ලකුණු පළ කරපු කවියා. චන්ද්‍රෝදය කියලා තමයි පරාක්‍රම කොඩිතුවක්කු කවියා ඔහුට කියන්නේ. නව කවියේ චන්ද්‍රෝදය ලෙස බිරුද ලැබූ රත්නශ්‍රී විජේසිංහ කවියා සිහිපත් කර අපි එනවා සිව්වන කවියේ සිව්වන ගීතය. එදා මෙදා තුර කඳුලට විවර වූ දැස් පියන් පත් කවුළු වසා ලයි ගලා ගිය සෙනෙහයේ සුව සිනා පිරුණු රත් දෙතොල් පියා මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදු මැලි පාට පොවා දෑතලැයි බැඳි අවසන් ගමනට සුන්දුරිය මට නොකියාම ගියා. දැස් කවුළුපත් පලා කඳුළු කැට වැහෙත්දී මගේ දැස් අගින් කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත්වෙන්න ඔය මුවට උඩින් ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබේ මුව දොවතත් සුවඳ පැනින් මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවඳින් එදා මෙදා තුර කඳුලට විවර වූ දැස් පියන් පත් කවුළු වසා දෑතලයි බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා.
ඉපදී අදමිය යන්නට පෙරුම් පුරාගෙන උපන්ලයේ හියේ වේගෙන් අහස උසට බැඳී ආදර ලෝකය හෙටත් තියේ ඒත් ඉතින් දැන් සොඳුරියේ ඔබ නැත ඇයි මේ ලොවමා තනිව ගියේ ආයේ දවසක එක හිත් ඇත්නම් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ එදා මෙදා තුර කඳුලට විවර වූ දැස් පියන් පත් කවුළු වසා ලයේ ගලාගිය සිනේහයේ සුව සිනා පිරුණු රත් දෙතොල් පියා මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදු මැලි පාට හොවා දැතලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා. සුන්දරත්වය, දුෂ්කරත්වය, එවැගේම අවධානය සහ අවධානම අත්දැකීම් මේ හැමදේම කවි බවට පෙරලලා අපට තිලින කරන කවියෝ කොයි තරම්නම් සමාජයේ ඉන්නවද? ඒ අතරින් කවියක් අපේ හිතට සමීප වෙන්නේ කොහොමද? ඒ වගේම කවියක් එක්ක අපේ හිත එකඟ වෙන්නේ කොහොමද? කවියක් විරසක ගොඩට දාන්නේ කොහොමද? ඒ දන්නේ කවි රස විඳින්නන්ම පමණයි. කොමුණත් කවි තෝරන අසුනේ ඉන්න කෙනාගේ නිදහසේ සීමාව අනුව තෝරා දෙනවා කවි 10ක්. ඒවා අපි නිසල්මනේ රස විඳිනවා. විජයි නාලිකා කරුණාතිලක කිවිඳිය තෝරා දෙන කවි මගේ අපි එනවා 5 වෙනි කවිය අහන්න. ඔව් අජිර මම 5 වෙනි කවිය විදියට තෝරාගන්නේ මුහුණු පොතෙන් සොයාගත් කවියක්. මේ කවිය තමයි චින්තක සමන් හේරත්. චින්තකගෙත් මම දකින්නේ හරි අපූරු කවි ගමන් මාර්ගයක්. ඔහු සාමාන්‍යයෙන් අපි දකින බොහෝ මාතෘකා ඔහුගේම කරගෙන හිතාගන්න බැරි වෙනස්ම මානයකට අපිව අරගෙන ගිහිල්ලා නතර කරන කවියෙක්. හරිම අපූර්වත්වයක් ඔහුගේ කවිවල මම විඳිනවා. ඉතින් මේ කවිය ඔහු නම් කරන්නේ වැදි අභිමන් කියලා. බරණැස බලා යන මඟ දිසා පාකුල කුමරිය පැමිණී කිම ඔහු හා අප දිවි අරණ මැද්දට රණ්ඩු සරුවල් ඉඳ හිට ඇහුණා උනත් දුරකට කඩු දුනු ශිල්ප අකැපය එදවස වගේ දැන් මට. දැන් මේ කියන්නේ මට පේන විදියට නූතනයේ වැඩි තරුණයෙක්. ඉතින් අතීතයේ අපි සියලු දෙනාම අසා තියෙනවා හරිම ප්‍රසිද්ධ මේ සටන තුන්කොන් ප්‍රේම සටන. බරණැස යන බලා යද්දී දිසාපාමොක් කුල කුමරිය දිසාපාමොක් ආචාර්යවරයාගේ දියණිය සරණ පාවාගෙන දනුද්දර කුමාරයා යන අතරමඟනේ කැලෑවට කොටු උනේ. එතකොට මේ ගිමන් හරින මොහොතේදී වැඩි තරුණයෙක් එනවා මෙතෙන්ට. මේ අපි දන්න සුපුරුදු කතාව. හැබැයි දැන් මේ කවිය ලියන වැඩි තරුණයා දැන් ටිකක් ප්‍රවීණෙක්. ඔහු මේ ජෝඩුව දැක්ක කියලා කලබල වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. ඔහු අහනවා බරණැස බලා යන මඟ දිසා පාකුල කුමරිය පැමිණියේ කිම ඔහු හා අප දිවි අරණ මැද්දට. මොන එකකට ආවද මන් දන්නේ. එහෙමයි මට පේන්නේ ඔහු හිතන්නේ. මේ පාඩුවේ ඉන්නකොට රණ්ඩු සරුවල් ඉඳ හිට ඇහුණා වුණත් දුරකට කඩුදුණු ශිල්ප අකැපය එදවස වගේ දැන් මට පොඩි කතන්දරයක් කියනවා. ඉස්සර නම් ඉතින් මම දුනුදී අදින බලාගෙනම හිටපු කෙනෙක්. ඒ වුණාට ඒව දැන් මට ටිකක් අකපැයි.
රණ්ඩු සරවුල් ඇහෙනවා. ඒ වුණාට මට ඉස්සර වගේ නෙමෙයි දැන් පොඩි ඉවසීමක් තියෙනවා. මං යන්නේ ඔය මැද්දට පනින්න ඉස්සර වගේ. මැද්දට පනින්න ගිහිල්ලානේ ලොකු ඉපතක් උනේ. උන් නසා ගන්නේ කගපත් පිදූ ගෙහෙනුන්. කොතෙක් නම් මුණ ගැසුනිද ගෙවා ආකාලය තුල. ඒ කියන්නේ මේ ගෙවා මේ ඉතිහාස ගමනේ ඔහුට මුණ ගැසුණු බොහෝ ගැහැණුන් කරේ කගපත දුන්නා. පුළුවන් නම් සටන් කළා මාව දිනා ගන්න කියලා. ඒ වගේ අත්දැකීම් මෙමටයි. ඔව් ඒවට මූණ දුන්නා. ඒ වුණාට අන්තිමට දිනාගත්ත දෙයක් නැහැ. දැන් වැඩි තරුණයා ඒක අවබෝධ කරගෙන ඉන්නේ. කගපත් සටන විතරයි. ලේ වැගිරීම විතරයි. සිත් බිඳීම් විතරයි. දිනාගත් දෙයක් නැහැ. දැන් ඔහු පාඩමක් ඉගෙනගෙන ඉන්නේ. දඩයම් යුගය පසුකොට කඩයින් පැමිණ දිවියට සිතුවම් තියේ අපමණ හදබිත්වලම වියලුණ. දැන් ඒවා සිතුවම් විදියට හදබිතේ වියලිලා ගියපු චිත්‍ර විතරයි. ඒ කියන්නේ ඒවට ආයි පණ දෙන්න බෑ. ඒවා සජීවි තත්ත්වයට ගන්න බෑ. ඇයි ඒ? කන්දේ ඈත කුටියක පතුරා නේක අනසක මා යනින මග විමසන ගැහැණියක සිටී දැන් මට. ලොකු බන්ධනයක් තියෙනවා. හැබැයි ඔහු හරි ආඩම්බරෙන් තමයි කියන්නේ මම දැන් ඒ බන්ධනයට යටත් කියලා. මොකද ඉස්සර වගේ ගහකටවත් නගින්න බෑ දුනුදිය අමෝරාගෙන. කවියෙන්ම කියනවා කන්දේ ඈත කුටියක තමයි ඇය ඉන්නේ. ඇය හැමදේම දකිනවා. ඒ අනසකින් මිදලා මට යන්න බෑ කියලා. ඉතින් මේ වැදි අභිමන් කවිය චින්තක සමන් හේරත් මුහුණු පොතට එක්කලා තිබුණේ. මම මේ වෙනුවෙන් තෝරගන්න ගීතේදී ගොඩක්ම කැමැත්තෙන් වජිරේ ගැන කියන්න ඕනේ. පබසර රන් පබලු ගීතේ මම තෝරගන්නේ. ඊට අමතරව මගේ මයිතාම ප්‍රිය කරන ගිය පද රචකයෙක් වන අප අතරින් වෙන් වෙලා ගිය ප්‍රේමකීර්ති දල්විස් තමයි මේ ගිය රචනා කරන්නේ. හොඳයි. පස්වෙනි කවිය මා යනු මා පිළිබඳව මට සිතන දේවත් මා පිළිබඳව ඔබ සිතන දේවත් නොව මා යනු මා පිළිබඳව ඔබ සිතන දේ මේයි මට සිතන දේ. එහෙම කියලා හම්බුණා චින්තක සමන් හේරත් ලියපු ලිපියකදී. බලන්න මේ කවිය කොයි තරම් අපිව වෙන තැනකට අරගෙන යනවද. ඔහු කියනවා මම ආයෙත් කියන්න. ඒක පොඩ්ඩක් පැටලිලි සහගත නිසා. මා යනු මා පිළිබඳව මට සිතන දේවත් මා පිළිබඳව ඔබ සිතන දේවත් නොව මා යනු මා පිළිබඳව ඔබ සිතන දේ මේයි මට සිතන දේ. චින්තක ඉතාම ලස්සන ලියමන් ලියන තරුණෙක්. ඔහුගේ තරුණ අදහස් වලට ගෞරව කරමින් අපි යනවා පස්වෙනි කවියේ පස්වෙනි ගීතය. පබසර රන් පබලු මිනිකුතු කැන් ඔපලු රජ කිරුළු අග නැතේ ඔබේ හද මල් ඔයනේ නැලවෙන මල් පවනේ දිලිඳු පැලේ එළිය ඇතේ ගඟ බැසයේ සයුර බලා හිරු නැගයේ නිලුම නෙලා නිත සිත හා එකතු වෙලා ඔබ දැකුවෙන් උමතු වෙලා බබසර රන් පබලු මිනිමුතු කැන් නොපලු රජ කිරුළු අග නැතේ ඔබේ හද මල් උයනේ නැලවෙන මල් පවනේ දිලිඳු පැලේ එළිය ඇතේ
තලු අහසේ තරු ඇලහා අඩ සඳසේ නොපිරුණු මේ සිතට මගේ ඔබ ගෙඩයි සතුට අගේ පබසර රන් පවලු පිඩිබුතු කැන් නොපලු රජකිරුළු අගය නැති ඔබ හද මල් උයනේ නැලවෙන මල් පවනේ දිලිඳු පැලේ එළිය ඇතේ දිලිඳු පැලේ එළිය ඇතේ දිලිඳු පැලේ එළිය ඇතේ. සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ අපිට විවිධ ආශාවන් පැන නගිනවා. දෛනික අත්දැකීම් එක්ක හැම දෙයක්ම අපිට ලැබෙන නොලැබෙන මේ හැම දෙයක්ම අපි ආදරණීය සුහද බවකින් පිළිගන්නවා. ඒ අතර තියෙන දෝලණය වන සුඛ දුක්ඛ වේදනාවන් දාර්ශනික ගැඹුරකට හරවන එක තමයි කවි කිවිඳියෝ කරන්නේ. ඉතින් එහෙම පෙන්වා දෙන යම් යම් තැන් අපි අපේ කරගන්නවා අපේ අත්දැකීම් වලට අනුව. කවි 10ට ගී 10ක් වැඩසටහනේ මේ වගේ විවිධ තැන්වල ඔබව චාරිකාවක අරගෙන යන්න, කවි චාරිකාවක අරගෙන යන්න අපි සැරසෙද්දී අද කවි තෝරන්නට ඇවිත් ඉන්නේ විජය නාලිකා කරුණාතිලක කිවිඳිය. ඔබ තෝරා දෙනවා 6 වෙනි කවිය අපිට දැන් පස්වෙනි. ඔව් වජිර, මේ කවිය ඔබ ඇවිත්. මේ කවිය කියවන්න කලින් මට මෙන්න මේ වැකියත් ඔබට කියලින්න ඕන. අපි අහලා තියෙනවා වාක්‍යං රසාත්මකං කාව්‍යං. මම දන්නවා මේක හොඳටම ඔබ දන්න වැකියක් බව. රසය ආත්මය කොටගත් වැකිය කාව්‍යයි. ඉතින් මම දැන් කියන්න යන කවියත් එය තවත් තීව්‍ර කරන කවියක්. මේ කවිය මම අරගෙන ඉන්නේ සුහර්ෂිනී ධර්මරත්න කිවිඳියගේ ප්‍රවීණ කිවිඳියගේ සම්මානනීය සුදුවත ඇඳි කෙකිනිය කවි පොතේ. ඇය මෙහිමයි කියන්නේ. ඔබ ඇවිත්. සියපෙති විදා සියපත පරාගණයට ඇරයුම්. සිකිපිල් විදා මොනරිඳු අනඟ රැඟුමට සැරහුම්. සකුණ යුවලක් අහසේ පියාසැරියක සරමින් ගයයි පෙම් ගීයක් සරාගී සරයෙන්. මේක බොහෝ අනුරාගී අවස්ථාවකට සූදානම් වන මොහොතක්. හැබැයි කිවිඳිය ඒ බව කියන්නේ. කිවිඳිය ටික ටික ඒ වටපිටාව සකස් කරනවා. සියපෙති විදා සියපත. නෙළුම් මල තමන්ගේ පෙති විහිදුවල තමයි ආරාධනාව දෙන්නේ පරාගණයට. ඒ වගේම තමයි මොනරිඳු සික්කිපිල් විදහාගෙන මොනරපින් විදහාගෙන තමයි මේ අනංග රංගනයට ආරාධනාව කරන්නේ. සකුණ යුවල පෙම්ගී කියමින් තමයි අර ලස්සන රටාවකට අහසේ පියඹන්නේ. අපි අවධානයෙන් බැලුවොත් අපිට තේරුම් ගන්න පුළුවන් මොකද්ද ඊළඟට ඔවුන් ලෑස්ති වෙන මොහොත කියලා. ඒ විතරක් නෙමෙයි මෙහෙම කියනවා. නැංගී රළ රැලි දිය මත මින් කැලෙක පෙම් කෙලියෙන්. ඉතින් වජිර ඕන තරම් දිය මත රළ රැලි නැගෙනවනේ. ඒ වුණාට මේ මොහොත වෙනස්. මේ මොහොතේ රළ රැලි නැගෙන්නෙම අර පෙම් කෙලිය නිසා. එකිනෙකා වටේ බඳේ වෙලි වෙලි මාළුවෝගේ පෙම් කෙලිය නිසා, පෙම් රාංගනය නිසා. ඇසේ තන පලසෙහි පලා පෙත්තෙකු නගන කෙඳුරුම්. ඔව්, ඇහෙනවා අර තනගොල්ලේ පලා පෙත්තෙක් නගන කෙඳුරුම. ඒක අපේ අවධානයට යන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ මොහොතට ඒක සුවිශේෂී අවස්ථාවක්. ඒ මොහොත උද්දීපනය කරන අවස්ථාවක්. වැසී ඇති දොරගුළු ඇරෙයි සැනකින් වැසෙයි එසැනින්. වසා ඇස් දහසක් ඔබේ තරු ඇස් දිලෙයි රහසින්. ඉතින්
මෙන්න මෙතෙන්ට තමයි ඇය කෙමෙන් කෙමෙන් පරිසරය වර්ණනා කරමින් පරිසරයේ හැම සියුම් වෙනසක්ම ඒකාලෝක කරමින් අපිව අරගෙන එන්නේ. ඉතින් මේ කවිය කියවන වෙලාවේ මට ලස්සන ගීතයක් මගේ හදවතට එකවරම පැන නැගුණා. උපුල් නුවන් විදහා තමයි ගීතය. මට මේ කවිය කියවද්දි මගේ මනසට නැගුණෙම මෙයට ගොඩාක්ම සමපාත වන ඒ ගීතය. හොඳින් සවන් දෙන කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඊටාම සියුම් ශබ්ද පරිසරයෙන් අල්ලා ගන්න, උකහා ගන්න. ඒ වගේම හොඳින් විමසිලිමත් වෙන කෙනෙකුට පුළුවන්කම තිබෙනවා මිහිරි තතු අඩු වැඩියෙන් ජීවිතවලට ලබා ගන්න. ඉතින් ශ්‍රී අත්දැකීම් ඇසුරෙන් උපන් අව්‍යාජ කවිත්වය සමාජයට, පාඨක සමාජයට පිළිගන්වපු සුහර්ෂණී ධර්මරත්න සම්මානනීය කිවිඳිය කවිකාරිය අපට ලබා දුන්නේ කවි තෙලිනය ඔස්සේ අපි යනවා. ඔබ අහන්නට කැමති ගී තෙලිනය හොයාගෙන 6 වෙනි කවියේ 6 වෙනි ගීතය දැන්. පුල්නුවන් විදහා ඔබ සිනාසුනා මම සිනාසුනා පුළුන් පොතක් කළමා ලඳ කිවාසනා නම මොනාලිසා අද පාරන මාරුතයේ ඔබ ආහැටි ආදරී හැමදාකම මා පැතුවේ සුවඳයි මලයි ඔබමයි උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා මම සිනාසුනා ගිමන් නිවා යන ගමනේ වාරුණගාලා තුරුල්ලුනා ඇය හිරිපොත හැඟුම් සලාලා පැතුම් විමානේ දැල් කවුලුවෙන් බලාලා තුටුවනයි නිසල කළේ මාහද ජාලා පුල්නුවන් විදහා ඔබ සිනාසුනා මම සිනාසුනා පුළුන් පොතක් කළමා ලඳ කිවාසනා නම මොනාලිසා හද පාරන මාරුතයේ ඔබ ආහැටි ආදරියේ හැමදාකම මා පැතුවේ සුවඳයි මලයි ඔබමයි උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා මම සිනාසුනා පුළුන් පොතක් කළමා ලඳ කිවාසනා
නම මෝනාලිසා සිත්තරෙක් තෙලිකූරක් අරගෙන සිතුවම් අඳිනකොට ඒ ඇඳපු වර්ණ ඉරි රේඛා දිගේ ඔහුටත් නොදැනීම හිතේ තියෙන පාට සටහන් වෙනවා. ඒ තුල ඇඳෙන හැඟීම වර්ණවලින් නිරූපණය වෙනවා. කවි හිත්වලත් එහෙමයි. කවියෝ ඒ වර්ණ වගේ එකකට එකක් ගැලපෙන්න අමුණන වචන පේලි දිගේ ඔහුගේ හිත ඔහුගේ අදහස ඔහු කියන්නට යන දේ යටිපෙළ ඉතාම පරිස්සමට නිරූපණය වෙනවා. එහෙම කවියෝ මුණ ගැහෙනකොට අපිට ඒ කවි ඔස්සේ සිතුවිලි කල්පනා මැවෙනවා. හත්වෙනි කවිය විදියට විජයි නාලිකා කරුණාතිලක කිවිඳිය අපිට තෝරා දෙන කවිය බලන්නයි දැන් අපි එන්නේ. ඔව් අජිර මේ කවිය ගිගිරි වැලේ කවි කියන කවි පොතින් මම උපුට ගන්නේ මේ රචනා කරලා තියෙන්නේ පුෂ්පා රම්ලනි ජ්‍යෙෂ්ඨ කිවිඳිය. ඇය ජ්‍යෙෂ්ඨ කිවිඳියක් විතරක් නෙමෙයි. ඇය ලේඛිකාවක්, සමාජ ක්‍රියාකාරිනියක්. ඒ විතරක් නෙමෙයි. හරිම සොඳුරු හදැත්තියක්. ඉතින් ඇයගේ මේ ගිගිරි වැලේ කවි කාව්‍ය සංග්‍රහයෙන් මම ඔබට රැගෙන එන්නම් සුපසන් ගජමන් අබිමන්. මේක මම දන්නවා අපි හැමෝම ගොඩාක් කතා වෙන මාතෘකාවක්. නමුත් කෙතරම් කතා වුණත් ඉදිරියටත් කතා නොකර බැරි චරිතයක්. හැමදාම ජීවත් වෙන හදවතේ කවිත් එක්කම හැමදාම අපිත් එක්ක ඉදිරියට යන චරිතයක්. ඇයි මෙහිමයි සුපසන් ගජමන් අබිමන් ගැන කියන්නේ. නිතින් කටුක දුක් සැමිටියේ පහර කමින් ලඳුන් හට පැවති සීමා බිඳ හරිමින් නොනිමි කිවිගුණෙන් ලක සුපතල සුපසන් පුදමි මෙකව් මුතු හරනෝනට ගජමන් කොරතොට හිමි සෙවන දැසි මෙහෙවර කරමින් කවිකම සකු පාලි හෙළවිය රණය සොඳින් පරතෙර පැමිණියද තුඟු කිවිඳියක ලෙසින් අවමන් කළෝ නොරිසිව දැක ඇගේ අබිමන්. ඇය මොනතරම් දක්ෂ කිවිඳියක් වුණත් ඇයටත් අනේක විද ගල් මුල් ප්‍රහාර එල්ල වුණා. හැබැයි ඇය ඒ සියල්ලම දරාගෙන එයට කවියෙන්ම පිළිතුරු දීපු කිවිඳියක්. ඇයගේ ශ්‍රේෂ්ඨකම ඒකයි මා දකින. සුපසන් සුතපෙමින් ඇය වැඩු පියාණන් ගිජිඳුන් රුදු ලෙසින් වනසා දැමුවෙන් හෙළමින් කඳුළු පැබැඳූ පැදිසෙනෙහින් ගජමන් කිවිඳි තෙද පවසයි මනාවන්. ඒ කියන්නේ ඇයගේ පියා අකාලේ මිය දෙනවා. ගිජිඳුන් රුදු ලෙසින් වනසා දැමුවෙන් අලියෙක්ගෙන් පහර කාලා. ඇයගේ සැමියාත් අකාලේ මිය යනවා. ඇය කොල්ලු පිටියෙන් රුහුණු පුරවරයට ඇදෙනවා. ඉන්පසු ඇය මේ කියන විදියට කොරතොට හිමිසෙවනේ තමයි සියලු ආවතේවකම් කරමින් නමුත් ඇය උගත්කම් ලබා ගන්නවා. මන කොද පුබුදන සේම ගෙන නිසි උවම් කදීම දෙනිපිටි නුගය වැනීම කෙලෙස වනම්. දැන් මේ පුෂ්පාරම්ලිනී කිවිඳිය මෙතෙන්ට එන්නේ අර දෙනිපිටියේ නුගරුක ඒ කාව්‍ය රචනා කළ ඒ විරිතින්. වැදනල පත සසැලීම ලෙද කළ විරිත ඇසීම මිහිරකි වෙන නද සේම මහිම නොහිම්. කරවන දනමන නන්ද කවිතෙක ඔබ පද බැන්ද කිවිගුණ දත් ඇදුරන්ද කියති පෙමින්. එදවස විසු මැති සෙන්ද සුපහස පැතු ඇදුරන්ද රුවගුණ විඳි කවියන්ද කිම නොදුටින්. ඒ කවුරු නොදුටුවත්
ඇයගේ කීර්ති නාමය හැමදාටම එකසේ ගලා යනවා. මෙවැනි වැඩසටහන් කීයක ඇය ගැන කියවෙනවද? ඇය ගැන කතා නොකරන්නේ කවුද? ඉතින් මේ කවි අවසන් කරන්න කලින් මම අමතක කරන්න බැරි ගජමන් නෝනා ඇයගේ බොහෝ ඉක්මනින් මියගිය සැමියාත් සමග කර කවි සංවාදයකුත් මේ වෙලාවේ ඉදිරිපත් කරන්නම්. ඇය ඇත්තටම හරිම රසවත් විදියට ඒ කවි සංවාද නිර්මාණය කරා. දවසක ওই ගජමන් නෝනා විවාහ වුණාට පස්සේ දවසක් සැමියා ගෙදරින් බැහැරට යනවා. යනකොට ගජමන් නෝනාට කියනවා මෙන්න මෙහෙම. යන මෙගමන් සිදු උනිනම් පරමාද එනතුරු අන් දෙස නොබලන් සිතුපෑද අලපත පෙන් වැකිවිලසින් නොමහාද සිහිව ඉඳින් ලදේ මාදුන් අවවාද. මම කියන දේ අහලා මේ විදියට ඉන්න කියලා ඔහු කියනවා. ගජමන් නෝනා මෙන්න මෙහෙම පිළිතුරු දෙනවා දොර වහන ගමන් සැමියට යන්න. හිමි යන ගම් වල අඟනුන් නොමහාද එනු විගසින් එහි නොයමින් පරමාද. ඒකම කියනවා අනිත් පැත්තට. හිමියනි දැන් ඔබ මට දුන් අවවාද මම ඉවසමි මද රද ඉවසුම් දේද. මේ තමයි ඇයගේ අපූරු පිළිතුරු. හැමදාම අය කවියෙන් මේ වගේ දස්කම් පෑ ශ්‍රේෂ්ඨ කතක්. ඇත්තටම මාතර යුගයේ ගජමන් නෝනා පිළිබඳව ලස්සන අදහසක් මතුවුණා පහුගිය කවි 10යි ගී 10යි වැඩසටහනකදී. හෙළ කවියේ මිත්තනිය විදියට ඇයව හැඳින්වුවා සුනිත් අක්කරවත්ත විචාරකයා. එතකොට ඔහු කිව්වා හෙළ කවියේ අම්මා වෙන්නේ මොනිකා රුවන්පතිරණ. මේ ඔස්සේ තමයි කාන්තාව කවි මග ඔස්සේ ඇවිදගෙන එන්නේ කියලා වර්තමානයේ කිවිදි පරම්පරාවක් වෙනවා බොහොම දක්ෂ. ඒ අතරේ පුෂ්පා රාම්ලනී කිවිදිය රංගන ශිල්පිනිය සිහිපත් කරමින් අපි යනවා 7 වෙනි කවියේ 7 වෙනි ගීතය අහන්න.
රසයක් අපේ ජීවිතය පුරාම තියෙන්නේ පටන් ගැනීම්. ඒ වගේම ඒ පටන් ගැනීම්වල කොහේ හෝ තැනක සිදු වුණු අවසන්වීම. කොමත් ලෝකයේ අපි හැමෝම යාම් ඊම් වල උරුමකරු ඉක්මනින් ගිය අය ඉක්මනින් එන බව මළගිය ඇත්තෝ කියවපු අය දන්නවා. එනිසා යාම් ඊම් වල අයිතිකරුවෝ වෙච්ච අපි මේ යන එන තැන්වල මතක හොයා ඇවිදිනවා. එහෙම මතක ඔස්සේ කවි පබැඳු කවි කීර්තිදරයන් අපි ඔබට මුණ ගස්සනවා කවි 10ට කී 10ක් වැඩසටහනේ. අපි එනවා අද විජය නාලිකා කරුණාතිලක අපිට තෝරා දෙන කවි 10 8 වෙනි කවිය අහන්න. ඔව් වජිර මේ කවිය රචනා කරන්නේ විමලරත්න කුමාරගමයන්. ඔහු හඳුන්වන අනිත් නාමය තමයි කොළඹ යුගයේ දාර්ශනික කවියා. මේ විදිහට තමයි හැම තැනම ඔහු ගැන සඳහන් වෙන්නේ. ඉතින් මා ඒ කවි පන්තිය කියවන්නම්. පිදුම. එලියක් නැතිව යන අය දැක රෑවැස්සේ මට යා නොහැක අය දිනමුත් ඒ ඔස්සේ නොනැවත දියුණුවට යාමෙන් ආපස්සේ ලෝකය බලා සමහර විට කෑ ගැස්සේ. එලියක් නැතුව හරි රෑ වැස්සේ හරි බොහොම වේගෙන් යන පිරිසක් තමයි දැන් ඉන්නේ. ඉතින් මට කතා කරාට මට යන්න බෑ මේ වේගෙන් ගමන. ඒ වේගය දැකලා මට කෑ ගැස්සෙනවා. පොඩි දරුවෙකුගේ වත කුසගින්නෙන් මැරුණ සිහි කර නැගී එයි සමහර විට අරුණ. අකුවක් නොමැති බල්ලෙකුමින් බිය පිරුණ සමහර විටක ඇයි නලවැල් යන කරුණ. අපි දන්නවා මේ මෙතුමා මේ ප්‍රාදේශීය ආදායම් පාලක නිලධාරිවරයෙක් විදියට බොහෝ ඈත පළාත්වල සේවය කරා. දැන් මම රාජකාරී කටයුතු කරන ආනමඩුව නිකවැටිය මහව ඒ වගේ පළාත්වලත් ඔහුගේ මතක සටහන් තියෙනවා. ඉතින් ඒ දුර ඈත රාජකාරිය කරන අතරේ ඔහු ඒ දුර ඈත මිනිසුන්ට ඒ විතරක් නෙමෙයි කැලේ කොලේ සතා සීපාවට තමන්ගේ ගෙදරට පිටින් බත් කටක් කාලා යන්න එන සිව්පාවට බල්ලට පූසට පවා බොහොම මානුෂික දයාවෙන් සලකපු නිලධාරිවරයෙක්. ඉතින් ඒ නිසා ඔහු මෙන්න මෙහෙම කියනවා. බල්ලෙක් සැපූ විට උගෙගෙල විකන හිත තිරිසන් ගතිය ඇති අයහට තවම ඇත. උන්හට පවා ඉඩ ඇති විට පපුව මත බල්ලන් සපා කා මට තව පුරුදු නැත. එහෙමයි ඔහු කියන්නේ. හරි මානවවාදී කලාකරුවෙක් ඔහු. එකෙකා සපා කා පසු වෙන ලෝක කුඩා කවියෙක් බණිනු දැක ඇති වෙයි සිතට විඩා. ගල් මුල් තිබිය දී සුදු බුදු පිළිම කඩා සතුරන් තැලුම ඉන් හොඳ දෙයි අසමි අඬා. මොනතරම් අපූර්ව කියමනක්ද වජිර මේක. ගල් මුල් තියනව රණ්ඩු වෙන මිනිස්සුන්ට. ඒ වුණාට අර සුදු බුදු පිළිම කඩලා මිනිස්සුන්ට ගහන්න එපා. කවියෙක් තව කාට හරි බණිනවා කියන්නේත් ඒ වගේ දෙයක්. පුදසුන මතේ ජීවත් විය යුතු කවිය මට ඇති කරයි සසරේ හසරට සවිය. මගේ කව නොවේවා බැනවැදුමට අවිය. කව කුමකටද විදුමට ගොනෙකුගේ සිවිය. කවිය කවදාවත් කටුවක් ආයුධයක් කරගන්න එපා. සුළු නමුත් එලියක් නම් සැනසිලිය ඇස් නැති යවුන් හට එය සද හට නිලිය. මුළුලොව අඳුර දිව ආවත් එක වලිය නිවනට නොහැක පොඩි මැටි පහනක එළිය. සුළු වුණත් එළියකින් අඳුරේ ලොකු සැනසෙල්ලක්. ඒ වුණත් ඇස් පේන්නේ නැති අයට එය සදහට නිලිය. නිලිනයි. ඇත්තටම පේන්නේ නැහැ. ඇස් පේන්නේ නැහෙනේ. දිය බිඳු වැටි මෙන් වැව්විල් පොකුණු පිරේ දිය බැස නැගෙනු බැරි පන ඇති අයද මැරේ. සුළු සැකයකින් රෑදාවල කඳුළු පෙරේ එක මඳ හසින් මුළු ලෝකය එළිය කෙරේ. වතුර බිඳු වැටිලා තමයි වජිර පොකුණක් පිරෙන්නේ. හැබැයි දියේ පීනන්න බැරි කෙනෙක් වැටුනොත් ගිලිලම මැරෙනවා. අර වගේ හොඳ දෙයක් කරන්න බෑ. අන්න ඒකයි කියන්නේ සුළු සැකයක් ඇති වුණත් රෑදාවල කඳුළු පිරෙනවා.
නමුත් ඒ වගේ නෙමේ අර වතුර බින්දුව එකතු වෙලා වගේ පොකුණ හැදෙනා වගේ එක මදහසින් මුළු ලෝකය එළිය කරන්න පුළුවන්. මෙන්න මේක තමයි මේකේ සාරාංශය. හදට දැනෙන තැන. එන බෙන ගැනීමෙන් බත්පත පිරුණාද අඹු දරුවන්ගේ රෝ දුක් මඟ හැරුණාද පිය තෙපුලකින් බැරි වැඩපල කෙරුණාද ජීවත්වන්ට කොපමණ අය මැරුණාද ජීවත්වන්ට කොපමණ අය මැරුණාද. ලෝකප්‍රකට කතාකරුවෙක් වන ගබ්‍රියල් ගාෂියා මාකේස් කියනවා ජීවිතය පුරාම සිදුවන නැවත නැවත පටන් ගැනීම අපේ ජීවිත වෙනස් කරනවා කියලා. ලෝකෙ පුරාම සිද්ධ වන නැවත නැවත පටන් ගැනීම. ඒ කියන්නේ නවතින්න දෙන්නෙම නැහැ. නැවත නැවත පටන් ගැනීම අපේ ජීවිත වෙනස් කරනවා කියලා. ජීවිතයට ළඟ දුර තැන්වල ඇවිදලා අපි එනවා 8 වෙනි කවියේ 8 වෙනි ගීතය අහන්න. දෙයදර විලිකුන් සුරත් පලේ පෙම් මදිරා අයතිමින් සැලේ සීත මීදුම් සීනවැල් පැටලේ දෙයදර විලිකුන් සුරත් පලේ පෙම් මදිරා අයතිමින් සැලේ සීත මීදුම් සීනවැල් පැටලේ සීත මීදුම් සීනවැල් පැටලේ මුවරදරොන් සුණු සුවඳ විතේ මින්දත දවසක ගෙනෙනු ඇතේ නිලුපුල් නැත්තත් තඹුරු වෙතේ කැඳවයි ඔබ තව්තිසා වෙතේ ජීවිතේ මී බින්දුවක් වාගේ දෙයදර විලිකුන් සුරත් පලේ පෙම් මදිරා අයදිමින් සැලේ සීත මීදුම් සීනවැල් පැටලේ සීත මීදුම් සීනවැල් පැටලේ මදුවිත සැනකින් හිස් වෙනවා දිවිතවලම කතරක යනවා යෞවන බව හෙට නැති වෙනවා කල් බැලු අය ඉඳලත වෙනවා ජීවිතේ පිනිබින්දුවක් වාගේ දෙයදර විලිකුන් සුරත් පලේ පෙම් මදිරා අයදිමින් සැලේ සීත මීදුම් සීනවැල් පැටලේ දෙයදර විලිකුන් සුරත් පලේ පෙම් මදිරා අයදිමින් සැලේ සීත මීදුම් සීනවැල් පැටලේ සීත මීදුම් සීනවැල් පැටලේ සීත මීදුම් සීනවැල් පැටලේ ලස්සනට අකුරු ලියන්න පුළුවන් වුණාට හදවතට වඩා දැනෙන්නේ ලස්සන වචන. ලස්සන අකුරු වලට වැඩිය ලස්සන වචන ඔබට මට දැනෙනවා වැඩි, බලපෑම් කරනවා වැඩි. ලස්සන වචන වලට පුළුවන් ඊටාම සීරුවට අපේ හිත් ආක්‍රමණය කරන්න. කවියෝ ඒ කරන සමත්කමේ රැඳෙන මොහොතයි කවි 10ට ගී 10ක් වැඩසටහන. අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ කවි තෝරන්නට ඔබත් එක්ක ඉන්නේ
විජයි නාලිකා කරුණාතිලක කවිහිතක් රෝන් දෙක කියලා දානකොට බය හිතුන්නේ නැද්ද මෙහෙම නමක් දාන්න? මට නම් ඒ නම කියන්නේ කවියක්. කවිහිතක් රෝන් දෙක කියලා කිව්වහම ඒකේ තියෙන කවිය හරිම සරලයි. එතකොට මේ මෙහෙම නමක් දාන්න හිතුනේ ඇයි? මම අදහස් කළේ වජිර මුලින්ම ඔයාට ස්තුති කරන්න ඕන ඒක කවියක් කියපු ඒ මේ අදහසටම මට හරි සතුටුයි. මම අදහස් කරේ මේක ස්වයං තීරණයක් වජිර මගේ. මම කල්පනා කරේ දැන් අපි සාමාන්‍යයෙන් රෝන්දේ ගහනවා කියන්නේ මොකක්ද? ඔහේ හිස ඇරිච්චතේ යනවනේ. ඉතින් අපි යනකොට බොහොම ලස්සන තැන් හම්බෙනවා. හරි කටුක තැන් හම්බෙනවා. නතර වෙන්න හිතෙන්නේ නැති තැන් දකිනවා අපි. අමාරුවෙන් තරණය කරන්න ඕන තැන් වල යනවා රෝන්ද ගහද්දි. රෝන්දේ කිව්වහම මේකට හැම තරාතිරමකම හැම විදියෙම තැනක් අයිති. එතකොට මම කල්පනා කරා කවියෙක් හෝ කිවිඳියක් වෙනකොට හැම තැනම රෝන්ද ගහපු තරමට තමයි මේ වචන අසිපත් වෙන්නේ. ඒ වචන මුවහත් වෙන්නේ කියලා. ඉතින් අන්න ඒ අදහසින් තමයි මට ඕනුනේ ඔය නම යොදන්න පොතට. ඇත්තටම මේ පිටවැසුම් නිමැවුම නැත්නම් මේ කවර නිර්මාණය නදුන් යසිත දසනායක මේ කවරේ ගැනත් කියන්න හිතුණා මට. ඔව්. මේ මොකද හේතුව නදුන් කවියෙක් නිසාම වෙන්න ඇති මේ පිටකවරයක් කවියක් කරේ. මේ පොත ගැන කතා කරන්න හිතුණු නිසා මම කතා කරේ. අපිට යන්නට පුළුවන් ඊළඟ කවියට. ඊළඟ කවිය විදියට මම රැගෙන එන්නේ වජිර කඳුලක සුබ පැතුම කියන කාව්‍ය. එය ජේෂ්ඨ කිවිඳියක් හා ලේඛිකාවක් වන සුනිලා විජේසිංහන් තමයි රචනා කරලා තියෙන්නේ. ඇය අප දන්නවා අර ප්‍රවීණ මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩන්ගොඩයන්ගේ ප්‍රිය බිරිඳ. ඔහු දැන් අප අතර නැහැ. ඉතින් ඇය ඒ කවියේදී මෙන්න මෙහෙම අදහසක් තමයි අපිට රැගෙන ඉන්නේ. පෙර මෙවන් මෝසමේ කී කතා ගොළු කරන් තාරකා නිසසලේ හැඬුවාට මට හොරෙන් නවම් හඳ පායාවි හෙටත් ගේ ඉහ උඩින් සෙනේ චිතකය දැවුණු සිලුව යලි අවුලුවන්. ඇය මේ ඉඟිය දෙන්නේ අපිට එක්තරා නික්ම යාමක් ගැන, එක්තරා වෙන්වීමක්, විරහාවක් ගැන මට දැනෙන විදියට. ඇයි ඊට පසු මෙහෙම කියනවා. සෙනෙහසේ උල්පතේ ශුද්ධ වූ ඇල්දියෙන් සිත්දොවා පන්හිඳය අත රැගෙන බැති පෙමින් ලියූපත් හිස මතට ඡත්‍රයක් වූ දවස මතකයක් පමණ නොව අදත් සිහිලෙකි සහන්. එතකොට මේ ආදරය නැමැති සෙනෙහස නැමැති උල්පතේ අති පාරිශුද්ධ වූ ඇල්දියෙන් තමයි ඇය ඇයගේ හිත දොවන්නේ. හිත දෝවණය කරන්නේ. එම හිත දෝවණය කළ තමයි පන්හිඳ අතට රැගෙන හුඟක් භක්තියෙන් මේ ලියන්නේ. ඒ ලියූ පත්‍ර තමයි ඊළඟට ඇයගේ හිස මතට ඡත්‍ර වෙන්නේ, උඩයක් වෙන්නේ. ඇය අව්වේ යද්දි, වෙහෙස කර ගමනක යද්දි ඇයට සිසිලස සදන්නේ ඒ ඡත්‍රය. ඒවා මතක විතරක් නෙමෙයි, අදටත් හිතට සහනය රැගෙන එන අමුතුම සිසිලසක්. උසින් උස තුරු වගේක රු ඇති කුසුමක් විලස සිනාසී පිපෙන්නට නොහැකි කල මට ඉඩ ලැබුණ නෑ පිපෙන්න. උස තුරු මුදුනක රු ඇති මලක් වෙලා මිදුලේ බිම් මලක් වී බලාගෙන හිඳින්නම් තරු මලක් ලෙසින් ඔබ පායන්න ආකහෙන්. එතකොට ඔබ සඳේලියක් වෙනකොට, ඉරේලියක් වෙනකොට, තරු එලියක් වෙනකොට ඔබට එක්වරම පේන්නේ අර උස තුරු මුදුන් වල පිපෙන රු ඇති මල්. කමක් නෑ, මම අර පඳුරක් යට නොපෙනෙන තැනක බිම් මලක් වෙලා හරි පිපිලා ඔබ දිහා බලාගෙන ඉන්නම්. මේ පුංචි දනව්වේ ඔබ වසන ඉසව්වට මගේ කවිය ඉගිලෙන්න තටු සලා ඉගිලෙන්න. මන් දන්න ඔබ කොහේ හරි ඈත දනව්වක ඉන්නවා. කමක් නෑ, මම කියන මේ කවිය පියාපත් එක්ක ඔබ සොයාගෙන ඉගිලෙන්න. කල්ප කලකින් මසිත පිපිසිනා මල මෙන්න එය රැගෙන දොරකඩැති මල් පඳුරේ අමුණන්න. එකම ඉල්ලීම එච්චරයි. මම මේ එවන මගේ සිනා මල
හරි කාලෙකින් කල්ප කාලෙකින් මේක පිපුණේ. කමක් නැහැ. අර ලොකු උස ගස්වල මල් තිබිච්ච දෙන්රුව ඇති මල්. මේ මම එවන hina මලත් ඔබ දොර අරිනකොට පේන විදියට ඔබේ මිදුලේ තියෙන මල් පඳුරේ අමුණන්න. මොනතරම් අපූර්වත්වයක්ද ඒ කවිය තියෙන්නේ. කවිය තමයි අපි හැමෝටම වෙනස් වෙන්න සමාජ අපේක්ෂාවන් හදලා දෙන්නේ. සමාජ ක්‍රමය බිඳ දමනවට වඩා එය යහපත්ව ගොඩනැගීම තමයි කවියන්ගේ අරමුණ. ප්‍රේමය නොදකින අයට ප්‍රේමය පෙන්වා දීම. ප්‍රේමය මේයයි හොයන අයට ප්‍රේමය මේයයි පවසා දීම. ඉතින් හිතවතුනි අවසර දෙන්න 9 වෙනි කවියේ 9 වෙනි ගීතය අහන්න.
සමාජයේ ගුණධර්ම පිරිහෙනකොට සදාචාරය ගරා වැටෙනකොට පුරුෂාර්ථවල අවනතියක් ඇති වෙනකොට කවියා තමයි සියල්ලන්ටම කලින් ඉදිරියට එන්නේ. සමාජය කඩලා බිඳලා දැමීම විතරක් නෙවෙයි, ලුහුඩු තැන් පෙන්වීම විතරක් නෙවෙයි, එය නැවත ගොඩ නැගෙන දෙස බලා සිටීමත්, එය ගොඩනගා සතුටු වීමත් කවියාගේම කාර්යභාරයක්. අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ කවි තෝරන්නේ විජයි නාලිකා කරුණාතිලකය තෝරා දෙන 10 වෙනි කවියට අවසරයි. මේ කවිය වචර මහගම සේකරයන්ගේ සක්වා ලිහිණි පොතේන කවියක්. මම දන්නවා මේ කවිය කටපාඩම් වෙන තරමට අපි හැම තැනම කතා වෙන අහලා පුරුදු කවියක්. ඒ වුණාට මටත් මගේ හිතටත් මේ කවිය අමතක කරන්න බැරි වුණා. මොකද මේක මගේ නිදන්ගත මතකයක් පිළිබඳව අවදි කරන සුන්දර කවියක්. ගම අමතකයි. සිද්ධාදියට එන්නට මට බුද්ධිය උඹ තමයි එදා පාර කියා දුන්නේ. ගමින් උරුම වූ වස්තුව පොදියක් බැඳ කර තියාන උඹේ බහට රැවටිලයි සිද්ධාදියට ආවේ. ඒ එනකොටගෙන ආදය විය පැහැදම් කළා මිසක මෙහිදී අලුතින් ඉපයූ කිසිම දෙයක් නැත්තේ. ඉස බර කළ පුහු නම්බුව විතරයි මට ඇත්තේ. එතකොට වජිර මම දන්නවා මේක දැන් මේ ප්‍රවණතාවය සේකර මේක ලියන කාලටත් වැඩිය සීග්‍රේන් පැතිරී යන කාලයක්. අපි කවුරුත් හරිම ආඩම්බරෙන් ශිෂ්‍යත්වය පාස් වුණා කියලා අපේ දරුවා එහෙම නැත්නම් අපේ දරුවට O level කරන්න තියෙනවා, A level කරන්න තියෙනවා, ටියුෂන් ක්ලාස් යන්න තියෙනවා කියලා හදා ගන්නවා ලොකු ආරම්මණයක් අරමුණක්. ඊට පස්සේ ඉතින් අපි හොයන්න පටන් ගන්නවා නගරෙන් ඉඩමක්. නැත්නම් නගරෙන් කුලියට ගයක් අපේ ආදායමේ හැටියට. ඊට පස්සේ ඉතින් පඩිපත බර වෙනවා. පඩිපතේ වම් පැත්තට වැඩිය දකුණු පැත්ත බර වෙනවා. ණය ගන්නවා, ඉඩමක් හොයනවා, පර්චස් 5ක් 6ක් 7ක් 8ක් ඒ ප්‍රදේශයේ අවසර ලැබෙන විදියට 10ක් ඉඩමක් ගන්නවා. ඊට පස්සේ ඉඩම වටේ තාප්පයක් ගහනවා අපි. ඊට පස්සේ වටපිට බැලුවහම හොඳ ගෙවල් ටිකකුත් තියෙනවා වජිර. තට්ටු දෙකේම ගයක් ගහනවා. කමක් නැහැ පඩියක් එනවනේ. ඒකයි මම කියන්නේ පඩියේ දකුණු පැත්ත බර වීගෙන යනවා වජිර. සිද්ධාදීන් ආපසු මගේ ගමට යන්න ආසයි මට. ඒත් ගමට යන්නට දැන් පාර මතක නැත්තේ. ඉතිරිව ඇති සුළු වස්තුව රැකගෙන ආපහු එන්නට ඈත ඉඳන් අතවනලා අම්මේ මට ගමට එන්න පාර කියා පන්නේ. මේ කවිය කියන්නේ ගමට යන පාර මතක නැහැ කියලා. ඇත්තටම පාර මතක නැතුව නෙමෙයි වජිර. දැන් ගොඩාක් ගම් වලට අධිවේගී මාර්ග පවා තියෙනවනේ. එහෙම නෙමෙයි. ඔහු සිතින් අකාමකා දාලා ඒ අතීතයේ පරිසරය පොඩි සියුම් ලැජ්ජාවකුත් තියෙනවා. ඒ නිසා ඔහු කියන්නේ ගමට යන්නට දැන් පාර මතක නැහැ කියලා. ඒ ගැමියා මිය ගිහිල්ලා ඉවරයි. අර නාගරිකයාට ගමට යන්න ආසයි, බයයි. ආසයි, ලැජ්ජයි. පසුතැවීමක් තියෙනවා. යන්න ඕනේ. ඒ නිසා අම්මට ආරාධනා කරනවා අම්මේ මාව ගෙන්න ගන්න. බෝමළුවේ සුදුවැල්ලේ බෝධිය මුල දන ගහලා නිවන් ලබා හිත නිවන්න අම්මේ මට ගමට එන්න පාර කියා පන්නේ. වල් බිහි ගිය හේනේ වල් පෙළ උදුරා දමලා පෙළ ඉනිවැට තර කරලා අලුතින් බිජුවට ඉහලා රන් අස්වන් නෙලා ගන්න ඈත ඉඳන් අතවනලා අම්මේ මට ගමට එන්න පාර කියා පන්නේ. ඒ අතීතය උහුට මතක් වෙනවා. මේ දේවල් කරන්න අර අපේ අතෑරලා දාපු ඉඩම් ගැන චුට්ටක් බලන්න. මේ ඔක්කොම එක සැරේ කරන්න බැරි වෙයි. ඒත් අම්මේ මට ඉස්සෙල්ලම ගමට එන්න පාර කියන්න. අම්මා ලෑස්ති කරන්න මට එන්න කියන්න. මට දැන් මේව ඇති වෙලා අම්මි ඉන්නේ. වෙන එකක් තියා වජිර බෝමළුවේ සුදුවැල්ලේ බෝධිය මුල දන ගහලා කියනකොට මට මතක් වෙනවා. ඒ සුදුවැල්ලේ දන ගහන්නත් දැන් ගමට තමයි යන්න වෙන්නේ. මොකද අපේ නගරේ පන්සල් වල
ඉන්ටර්ලොකින් ඔක්කොම තියෙන්නේ. වැල්ලක දන ගන්න හම්බෙන්නේ නැහැ අපිට. ගමේ පන්සල්වලත් අඩු වැඩි වශයෙන් එහෙම තමයි තියෙන්නේ. ගමේ පන්සලුත් දැන් ඒ අනුකරණවාදයට යටත් වෙලා කියලා මටත් හිතෙනවා. ඇත්තටම වජිර ඔබ ඒක කිව්වට පස්සේ මටත් හිතෙනවා අපි ගිහියෝ විදියට පන්සලට යන්නේ ඇයි? අපේ හිත දමනය කරගන්න, හිත සංසුන් කරගන්න. නමුත් එතෙන්ට ගිහිල්ලා අපි දකින්නකොට ගිහියෝ විදියට අපි බදා ගන්නවට වඩා දේවල් පන්සල බදා ගන්නවා කියලා අපිට මොකද හිතෙන්නේ? එහෙම හිතුණයින් පස්සේ අපිට අපි නැති කරගන්න හොඳ නෑ. අපිව තියාගෙන ඉස්සරහට යන්න ඕන. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට කරන්නේ අපි අපිත් එක්ක ඇති කරගන්න තරහ එහෙම නැත්නම් අපි අපිත් එක්ක ඇති කරගන්න අමනාපය ඇතුලේ අපි හදාගන්න අමනාපය තුල අපිට නැති වෙන්න හොඳ නෑ. අපිට නැති වෙන්න හොඳ නෑ. ඉතින් වජිර මේ කවියත් එක්කම මට තව පෞද්ගලික කාරණයකුත් කියන්න තියෙනවා. ඊටත් කලින් කියන්න තියෙනවා මම තෝරගත්ත ගීතය තමයි මේක මගේ ආත්මයට ගොඩාක් සමීප ආත්මීය ගීතයක් කිව්වොත් නිවැරදි. මට ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්න. මේ ගීතය රචනා කරන්නේ රත්නශ්‍රී විජේසිංහයන්, අමරසිරි පීරිස් ගායනා කරන්නේ ප්‍රේමසිරි ප්‍රේමදාසයන් තමයි මෙහි සංගීතය. ඒ සංගීතය ඇහෙනකොටම අපිට ඒක දැනෙනවා මේ විශිෂ්ට සංගීතය. ඉතින් මට කියන්න උවමනා වුණේ ඇත්තටම දැන් මගේ ගෙදර ගත්තත් මේ වෙනකොට මගේ අම්මයි තාත්තයි ජීවතුන් අතර නැහැ. මේ මට තව එක්තරා කාරණයක් කියන්න තියෙනවා. මේ රත්නශ්‍රී විජේසිංහයන් මේ ගීතය පද රචනා කරලා තියෙන්නේ. එතුමාගේ කතාවකදී එතුමා කියනවා ගාල්ලේ තෙල්ලඹුර දුටුගැමුණු මහා විද්‍යාලයේ 7 වසරේ ඉගෙනුම ලබද්දී ඔහුට සුන්දර ගුරුවරයෙක් හම්බෙනවලු, සිංහල ගුරුවරයෙක්. හරිම ලස්සනට කවි උගන්වපු. ඉතින් ඒ කවිය ඒ ගුරුතුමා උගන්වන විදිය රත්නශ්‍රී විජේසිංහට මතක තියෙනවා කියන්නේ ඒ ගුරුවරයා රංගපාමින් තමයි දැන් දියඇලි ගලාගෙන යන එක, ගංගාවල් ගලාගෙන යන එක ඒ ගුරුවරයා රංගපාමින් තමයි කියලා දෙන්නේ. ඉතින් හොඳටම කවිය තවත් මතකයි. පස්සේ කාලෙක මං දැනගන්නේ ඒ අපූර්ව ගුරුවරයා මගේ තාත්තා කියලා. ඉතින් මට අහිංසක සතුටක් ආඩම්බරයක් තියෙනවා ඒ ගැන. එතකොට මේ ගීතයත් එක්ක ආයිත් අපේ අතීතයට ඒ කුරුළු පිහාටුවේ නැගලා ඒ ගමට පාවී යනවා මොහොතකට. ඒ නිසයි මා මේ ගීතයට බොහෝසේ පෞද්ගලිකව ප්‍රිය කරන්නේ. හොඳයි. සිංහල නවකතාවේ මාටින් වික්‍රමසිංහයන් ගම් පෙරලියෙන් කළ මෙහෙය සිංහල කවියෙන් ඉටු කළේ ප්‍රබුද්ධ ලියූ මහගමසේකර. ඒ පිළිබඳව විවාදිත නොවූ අදහස් බොහොමයක් තියෙන නිසා එයට ඔබට එකඟ වෙන්න පුළුවන් යයි කියලා හිතලා අද කවි 10ට ගී 10ක් අවසන් කරන්නේ ඒ යුග මෙහෙවරත් සිහිපත් කරමින් අද කවි තෝරන්නට පැමිණි විජායි නාලිකා කරුණාතිලක කිවිදියට අපි ස්තුතිවන්ත වෙමින් අපිට අවසර දෙන්න කවි 10ට නිමා කරන්න. ස්තුතියි වජිරේ. අද කවි 10 සංගීතය ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායමෙන් සංගීත අධ්‍යක්ෂණය ඉන්දුරාත් නන්දසිංහගෙන් හේමන්ත හපුආරච්චි සහ ඉනෝක අහංගම ගී ගැයූ කවි 10ට ගී 10ක් වැඩසටහන අදට නිමා කරන්නට අවසර. මට ගමට එන්න කුරුළු පියාටුවක් එවන්න පොඩි මල්ලි අතේ අනේ අම්මේ කුරුළු පියාටුවක් එවන්න මට ගමට එන්න කුරුළු පියාටුවක් එවන්න පොඩි මල්ලි අතේ අනේ අම්මේ කුරුළු පියාටුවක් එවන්න
අලුදුමින් වැසුණු ගම් දොර නොපෙනී මං වැළලී පය මරුවැල් පැටලී ඇන්ටනා තුරින් තුර පසු කර පියසි උඩින් ඉගිල්ලෙන්න අම්මේ මට කුරුළු පිහාටුවක් එවන්න මට ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්න පොඩි මල්ලි අතේ අනේ අම්මේ කුරුළු පිහාටුවක් එවන්න බරයි මගේ අතමිට කකියයි එන පාලොස්සක පෝයදාට හඳවාගේ ඔබ දකින්න අම්මේ මට කුරුළු පිහාටුවක් එවන්න මට ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්න පොඩි මල්ලි අතේ අනේ අම්මේ කුරුළු පිහාටුවක් එවන්න මට ගමට එන්න